ජය තුන්වන පිටයි සියලු දෙනාටම දීර්ඝායුෂ නිරෝගී සම්පත් ප්‍රාර්ථනා කරනවා වහ ධර්ම ඥාන ලැබේවායි ප්‍රාර්ථනා කරනවා ගාථා සජ්ජායනා කරමු නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස විචිත්ත මණි ගම්බීර මනන්ත ණය මණ්ඩිතං පට්ඨාන සම්ම සන්තස්ස විමලාමිත බුද්ධයා යස දේනා නිකමින්සු සුභා ජබ්බන්න රංසියා නීල පීතා රත්ත සේතා මංජටා ච ප්‍රහසර තන් ලෝකනාතං සුගතං ධම්මං ච දින සේවිතං සංඝං නිරංගනං සෙට්ටං නමාමි සිරසාදරං සාදු 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 තුන්වන පිහිටයි සියලු දෙවියෝ රැක දෙන්න ඕන සියලු දෙවියන්ට ස්තුති වේවා අපිට පොඩි පොඩි කරදර වුණා අන්තරා භව කතාව හැම දිනාම තෙරුවන් සරණයි සර් මරණින් පසු ගන්ධබ්බ අවස්ථාව කියන නෝට් එක ලැබිලා තියෙනවා සර් ඊයේ ලැබිලා තිබුණා. අපිටත් ලැබුණා සර්. මයි සර් අපිට ලැබුණා. ඕන තුන්වන පිටෙන් තෙරුවන් සරණයි සර්. කල්පනාවෙන් ඒව කියවල බලලා හරි හරි ගස්ස ගන්න අඩුපාඩු හදන්නම් ඊළඟට හැම දිනාටම සටහන් අඩුපාඩු නැහැ තව එක සටහනක් අඩුපාඩුයි ඒක තමයි ප ဋ ාණේ අපේ මොනවාද මේ ඝටනා ලියලා ඉවරයි ෆොටෝකොපි කරලා ඉවරයි අද තැපෑලට දානවා කොහොම හරි ඒක ටිකක් ලොකු මේකක් පිටු 35ක් විතර තියෙනවා ඒක සම්පූර්ණ අධ්‍යයනය කරලා අඩුපාඩු තියෙනවා නම් කරුණා කරලා කියන්න ඒක සම්පූර්ණ කරන්න වැස්සොත්ින් දාන්න එපා සර් දැන් මේ අන්තරාභාවය එකත් වැස්සට තිබිලා ඒක අර අමුතු ස්මජ් වෙලා ඔක්කොම ඇවිල්ලා තියෙන සර්. ඔව් හරි වැස්ස බලලා දාන්න සර්. විද්‍යාරත්න උඩයි කතා කරන්නේ. හරි. එහෙනම් තුරුවන්නේ පිටෙන් අපේ අන්තරා භව කතාව මේ කරන්න විස්තර කරන ආකාරය ඕකේ මට සැකයක් තියෙනවා. මට තව සැක ආයෙත් ස්ථාන දෙකක් තුනක් තියෙනවා මට සටහන් හදන්න උත්සාහ කරනවා. දැන් මෙතන විස්තර කරනවා මේක නායුනි අරියදම් මහමුදුරුවන්ගේ සටහනකින් මම මේව කරගත්තේ. දැන් මෙතන විශේෂයෙන්ම ගන්ධබ්බෝවා ගන්ධබ්බීවා ගන්ධබ්බ පෝතිකාවා යන තැන දිවා වීණා වාදනය කරන චතුම් මහරාජික ඒක ආටානාටියේ තියෙනවා. දැන් මෙතන ඉද මාතා පිතරෝ සද්දිපතිතා හෝති මාතාත උතුමිතු හොදු ගන්ධබ්බෝවා පච්චුපටිතෝ ගන්ධබ්බෝවා මතක තියාගන්න මේ වචන වලට තේරුම් දෙන්න ඕන. අනුතර ප්‍රසද්ද ගැනීමට සුදුසු පුද්ගලයා කිව්වේ. ගන්ධබ්බ කියන්නේ අපි හැමෝම ගන්ධබ්බ. මෙතන ත්‍ෘතියට අනතුරු ප්‍රසන්දි ගැනීමට සුදුසු පුද්ගලයෝ හැඳින්වෙන්නේ. අපි සවම ගන්ධබ්බ යනුවෙන් හැඳින්විය හැකි. රහතුන් හරි උපත්ති වශයෙන් තවත් භවයකට යන පුද්ගලයා කියන එකයි මෙහි තේරුම. ගන්ධබ්බ කියන එකේ තේරුම. එතකොට දැන් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. අර අනාගාමීන් වහන්සේලාගේ අන්තරා පරිනිබ්බාය කියන වචනේ අන්තරා පරිනිබ්බාය උපහච්ච පරිනිබ්බාය අසංකාර පරිනිබ්බාය සසංකාර පරිනිබ්බාය උද්දංසෝත අකනිටගාමී පරිනිබ්බාය කියලා පිරිනවන් පාන්නා වූ ක්‍රම පහක් තියෙනවා. ඒකෙන් අන්තරා පරිනිබ්බාය කියන වචනේ මේ කට්ටිය විශේෂයෙන් වරදවා තේරුම් ගත්තා. එයද භවයක් ලෙස ගණන් ගත යුතු වේ. නාම රූප පරිච්ඡේද ඥානය නොමැති. දැන් මෙතන අත්වශ්‍යම තවත් කාරණා අපිට භව 9ක් ගැන කියලා තියෙනවා. භව 9 අපි දන්නවා. එහෙනම් මේක 10 වෙනි භවයේද? කොහොම ප්‍රශ්න ඇති වෙනවා. දැන් මේ කැලල අපි චුට්ටක් කියලා බලමු. ඒක ගත යුතුයි. ඒ නාම රූප පරිච්ඡේද ඥානය නොමැති මන්ද බුද්ධික කතාවක් බව අවධාරණය කරනවා. අන්තරා භවයක් නැස සැබවින් තිබෙන ස්කන්ධ පහ ආයතන 12 ධාතු ඉන්ද්‍රිය හේතු ආහාර පස්ස සංඥා වේදනා විඥාන විදර්ශනයට නගා පෙන්විය යුතුයි. පංචෝකාර භවයේ
වස්තු රූපයකින් තොරව සිත පවතින්නේ නැත. අහසේ ගමන් කරන සත්ව කොට්ටාශ ඇත. ඕපපාතික උපද අහසේ ගමන් කරමින් දුක් විඳින සත්ව කොට්ටාශ ඇති බව പ്രേත වස්තු ප්‍රකරණයේ දැක්වේ. කාය නැති සිත පමණක් ඇති අන්තරාභවික සත්‍යෝ නොවේ. කාය නැති සිත පමණක් ඇති. එහෙනම් පැහැදිලි කරගන්න ඕන අන්තරාභව කියන එකට මේවා ප්‍රිය වෙනවා. ක්‍රිස්තු පූර්ව 90 මහා සාංගික පිරිස දසවස්තුව ප්‍රතික්ෂේප වීම නිසා සාසනයෙන් ඉවත් වුණා. නිකාය 14 ඔවුන් තේරවාදීන්ට විරුද්ධයි. නමුත් එක් අයෙක්වත් රහත් වූ අය නොවේ. මේ මගේ නෙවෙයි. මේ අන්ඩර්ලයින් කරලා තියෙන්නේ මගේ නෙවෙයි. මම කියපු දේ ආමතුරු අඩුතරමින් සෝවාන් වී නම් වෙන දර්ශන වලට නොයයි. ඔවුන් නිකායවල පිහිටුවේ ශාසනය ආරක්ෂා කිරීමට නොවේ. තමන්ට උවමනා විදියට ධර්ම විනය සකස් කළා. සියලුම පොත්පත් අලුතින් ලියවා. මහායානිකයන් අතර රහතුන් නැත. අන්‍ය ආගමිකයන් අතරත් එසේනම් රහතුන් සිටිය හැක. මේ ස්වාමීන් වහන්සේ කියලා තියෙනවා. තිබ්බත මලපොත මෙමදු විස්තර ඇත. එය ක්‍රිස්තු වර්ෂ 1000 දී පමණ සංග්‍රහ වී ඇතැයි සැලකේ. ක්‍රිස්තු පූර්ව 90 දී ඉවත් වූ මහා සාහිත්‍ය අභිධර්ම ප්‍රකරණ 6 පටිසම්භිදා නිर्देश ජාතක යනාදී දේශනාවන් බැහැර කළ බව සඳහන් වේ. අභිධර්ම පිටක 6ම ක්‍රිස්තු වර්ෂ 100ට පමණ කනිෂ්ක රජු ආවිදී වෙනම පොත් අමුතුවෙන් ලියන ලදී. සර්වාස්තවාදීන් මුළු අභිධර්ම පිටකය සම්පූර්ණයෙන්ම ලිව්වා කියලා අර මගේ සටහනේ දීලා ඇති. මොග්ගලී පුත්ත මහතන් වහන්සේ විසින් සංග්‍රහ කළ කතාවත්තු ප්‍රකරණේ ගන්ධබ්බ සංකල්පය සඳහා විශේෂ අවධානය යොමු කොට ප්‍රතික්ෂේප කර ත්‍ෘතියෙන් පසුව ප්‍රතිසන්දිය විනා වෙනත් අවස්ථාවක් නැත. මෙය ප ဋ ාණේ අනන්තර සමානන්තර ප්‍රත්‍ය අනුවද ගැලපේ. එහෙමනම් කරුණාවෙන් පැහැදිලි කරගන්න ඕන මේ සටහන තුන්වන පීඨයෙන් ඕකට විශේෂ උත්තරයක් ආවොත් කියලා මට සැකයක් ඇති වුණා. තවත් සැක කටයුතු කරුණු දෙකක් තුනක් තියෙනවා. ඒවට මම ඉදිරියේදී සටහන් කරන්න බලාපොරොත්තු වෙනවා. හරි. එහෙනම් අන්තර පරිණාභ්‍ය සූත්‍රය එතකොට පැහැදිලි. දැන් මෙතන මේ සටහනේ තියෙන ආකාරය අන්තරභවයක් ඇද්ද? ඔව්. ඔව්. තොප මතයේ අන්තරභවය කාම භව වේද? අන්න බලන්න එසේ නොකිය යුතුයි. කාම භව වේද බලන්න එසේ නොකිය යුතුයි. අන්තරභවයක් ඇද්ද? එසේය. ඒ රූප භව වේද? එසේ නොකිය යුතුයි. දැන් බලන්න කරුණා කළා මේ කතා අන්තරභවයක් ඇද්ද? එසේය. අරූප භව වේද? එසේ නොකිය යුතුයි. අන්තරභවයක් ඇද්ද? එසේය. කාම භවයට රූප භවයට අතුරේ අන්තරභවයක් ඇද්ද? එසේ නොකිය යුතුයි. දැන් බලන්න මේව සේරම කාම භවයටත් රූප භවයටත් අතරේ අන්තරභවයක් ඇද්ද? එසේ නොකිය යුතුයි කියනවා. අන්තරභවයක් ඇද්ද? එසේය. රූප භවයටත් අරූප භවයට අතුරේ අන්තරභව එසේ නොකිය නවතත් කියනවා. එසේ කියන්න එපා කියලා. කාම භවයටත් රූප භවයටත් අතුරෙහි කාම භවයටත් රූප භවයටත් අතුරේ අන්තරභවයක් නැද්ද? නැවතත් කියනවා එසේය. එහෙනම් නැහැ. නැද්ද කියලාම ඔව් නැහැ. තෙරුවන් සරණයි සර්. ඔව්. සර් අර මේ ලිපියේ තියෙනවනේ දැන් අපි කියවපු තැන මෙතන චුතියට අනතුරු ප්‍රතිසන්දිය ගැනීමට සුදුසු පුජ්‍යලයකෝයි හැඳින්වෙන්නේ. අපි කන්දබ්බ යනුවෙන් හැඳින්විය හැකි රහතුන් හැර. මට සර් මෙතන චුතියට අනතුරුව ප්‍රතිසන්දිය ගැනීමට සුදුසු පුජ්‍යලයකුයි හැඳින්වෙන්නේ. ඔව්. අපි සැවොම ගන්ධබ්බ යනුවෙන් හැඳින්විය හැකි රහතුන් හැර උත්පත්ති වශයෙන් තමත් නවයකට යන පුජ්‍යලයා කියන එකයි මෙහි තේරුම. සර් මෙතන එතකොට භවයකට ප්‍රේමසිරි. තවත් භවයකට යන පුජ්‍යලයා කියන එකයි මෙහි තේරුම. සර් මෙතනදී අපි සැවම ගන්ධබ්බ යනුවෙන් හැඳින්විය හැකි කියන ඒ වාක්‍යයේ පොඩ්ඩක් පැහැදිලි කරන්නකො සර්. එතන ඒකේ ධර්මානුකූල පොඩ්ඩක් අපි හැමෝම ගන්ධබ්බ. නමුත් එක් අයෙක්වත් රහතු ගන්ධබ්බ කිව්වම ගන්ධබ්බ කියන එකේ තේරුම අපි සවම ගන්ධබ්බ යනුවෙන් හැදිනේ. ගන්ධබ්බ කියන්නේ අපි කොහේ හරි ප්‍රතිසන්දියක් ගන්න. මේ කතන්දරේ ගන්ධබ්බෝව පච්චුපතිතව හෝති.
මේ අර සූත්‍රයේ ගන්ධබ්බෝවා පච්චුපතිතා හෝති. ගන්ධබ්බ ඒ කියන්නේ කොහේ හරි ගිහිලා උපත ගන්නවා. ඒ ගන්න පුද්ගලයාට ගන්ධබ්බ කියලා. මේ අන්තරා භවයක කොහේ හරි රැඳිලා ඉන්න කෙනෙක් නෙමෙයි. හොඳ තැනක් කියන්නේ බලලා සංයෝජන සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය නොකරපු සියලු දෙනාම ගන්ධබ්බ වශයෙන් සලකන්න පුළුවන් කියලානේ. රහතුන් විතරක් ගන්ධබ්බ නෙවෙයි. ඇයි? රහතුන් නැවත උපදින්නේ නැහැ. ඒක නිසා ගන්ධබ්බ මෙතන තියෙනවා මාතාතු උචනි හෝති ගන්ධබ්බෝව පච්චුපතිතා හෝති. එහෙතකොට මහත්තයා ගන්ධබ්බ කියන්නේ මග රැඳිලා අතරමගේ ඉන්න කෙනෙක් නෙවෙයි. එහෙම බෑ. එහෙනම් ගන්ධබ්බ කියන එක මෙතන තවත් සටහනක් තියෙනවා. ස්කන්ධ ආයතන ධාතු ඉන්ද්‍රිය ආදී සියල්ලටම අනුගත කළා විග්‍රහ කරන්න පුළුවන් වෙන්න ඕන. එහෙම නැහැ. එතකොට මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මේක දිගට කියවගෙන යනකොට පැහැදිලි වෙනවා. රූපයේත් නෙවෙයි, අරූපයේත් නෙවෙයි, අපායෙත් නෙවෙයි. මොකද්ද මේ කතන්දරේ? එහෙම දැන් එතකොට අරූපය කියනවා අහනවා නැහැ කියනවා. රූපය අහනවා නැහැ කියනවා. එතකොට කාම වලටත් අරූප රූප වලටත් අතරද කියනවා ඒත් නැහැ කියනවා. ඔහොම දිගටම කියාගෙන එසේ නොකිය යුතුයි. කාම වලට රූප අතරේ අන්තරභවයක් නැද්ද? එසේය. දැන් බලන්න එතකොට ඉදින් කාම වලට රූප අතරේ අන්තරභවයක් නැත්නම් භව බලන්න හත්වෙනි ඡේදය බලන්න 6 අවසානයේ 7 බලන්න මෙන්න බලන්න එහෙ කියනවා නැත්නම් භවත අන්තරභවයක් ඇතයි නොකිය යුතුයි මේ කෑල්ල. මේකේ භවත අන්තරභවයක් ඇතයි නොකිය යුතුයි. මේ ආව රූප භවස්ස නවතත් අහනවා රූප භවයටත් අරූප භවයටත් අතරේ අන්තරභවයක් නැද්ද? ඒ කියනවා ආමන්තා නැහැ. අන්තරභවයක් නැද්ද? නැද්ද කියලා ඇහුවම නැහැ කියනවා. ඉතින් ඔව් ඊට පස්සේ නැවතත් අහනවා ඉදින් රූප භවයටත් අරූප භවයටත් අතරේ අන්තරභවයක් නැත්නම් භවත අන්තරභවයක් ඇතයි නොකිය යුතුයි. නැවතත් බලන්න මේකේ රෝජ වතරේ වත්තබ්බෝ අත්ති අන්තරභවෝති. අන්තරභවයක් ඇතේ නොකිය යුතුයි. මේ බලන්න අත්ති අන්තරභවෝති ආමන්තා. නැවතත් කියනවා අත්ති අන්තරභවයක් ඇද්ද? ඔව් කියනවා. 8 වෙනි කාරණේ බලන්න ඔව්. ඊට පස්සේ අහනවා පස්වෙනි යෝනි වේද බලන්න සවෙනි ගති වේද 8 වෙනි විඥානස්සති වේද 10 වෙනි සත්තාවාස වේද. දැන් අර මේ අරව විස්තර කරේ සත්තාවාස වගේ ඒවා 8 වෙනි විඥානස්සති ආයව සේරම විස්තර කරා. එතකොට කියනවා එසේ නොකිය යුතුයි කියලා. බලන්න න හේවම් වත්තබ්බෝ 9 වෙනි ඡේදයේ නැවතත් අත්ති අන්තරභවතු ආමන්තා. ඔව් ඊට පස්සේ අන්තරභව ගති අන්තරභවෝ එතකොට සත්තාවාස සංසාර යෝනි විඥානසේ ආත්මභවයේද එසේ නොකිය යුතුයි කියලා බලන්න. ඊට පස්සේ 10ට එනවා අත්ති අන්තරභව පග්ගං කම්මන්ති. මෙන්න විස්තර කරනවා නැවතත් කර්මයක් ඇද්ද? නැවත කියනවා එසේ නොකිය යුතුයි. න හේවං වත්තබ්බෝ නැවත විස්තර අන්තරභව ප්‍රසන්ති විසින් පැමිණි සත්වයෝ ඇද්ද? නැවත අහනවා. අන්තරභව ප්‍රසන්ති විසින් ආපු සත න හේවං වත්තබ්බෝ. ඊට පස්සේ අන්තරභවයේ සත්වයෝ හටගනිද්ද? මෙන්න අහනවා නැවත. අන්තරභවයේ සත්වයෝ හටගනිද්ද? දිරද්ද? මියෙද්ද? චුත වෙද්ද? උපදිද්ද? කියලා අහුවෙන් පස්සේ කියනවා එසේ නොකිය යුතුයි බලන්න. ඒ කියන්නේ අන්තරභවයේ උපදින්නේ නැහැ. මිය යන්නේ නැහැ. දිරන්නේ නැහැ. චුත වෙන්නේ නැහැ. එහෙනම් භවයක් වශයෙන් විස්තර කරන්නේ කොහොමද? අන්තරභව අත්තිරූපං වේදනා සංඥා සංඛාර විඥානಂತಿ න හේවං වත්තබ්බෝ. නැවතත් බලන්න කතා කරලා. එතකොට විස්තර කරන ආකාරය නැවත බලන්න කරුණා කියලා අපි 11 සිංහල පැත්තට යන්. දැන් කාම භවය ඇත. 11 වෙනි කාරණය කාම භවය ඇත. කාම භවය ඇත. කාම භවය භව ගති සත්තාවාස සංසාර යෝනි විඥානස්සති ආත්මභාවයේද? කාම භවය ඇත. කාම භවය භව ගති සත්තාවාස සංසාර යෝනි විඥානස්සති ආත්මභාව ප්‍රතිලාභ වේද? ඔව්. තොපමතෙහි අන්තරභවයක් ඇත. අන්තරභවය භව ගති සත්තාවාස සංසාර යෝනි විඥානස්සේ ආත්මභාව ප්‍රතිලාභ වේද? එසේ නොකිය යුතුයි. කාම භවය පැමිණෙන
කර්මයේ ඇද්ද? ඔව්. කාම භවයට පැමිණෙන කර්ම තියෙනවා. කාම භවයට නැත්තම් එන්නේ නැහනේ. ඔය තියෙනවා. අන්තරා භවයට පැමිණෙන කර්මයක ඇද්ද? එසේන අන්තරා භවයට එහෙනම් කර්මයකින් නෙවෙයි යන්නේ. එතකොට කර්මයකින් නෙවෙයි අන්තරා භවයට පැමිණෙන කර්මයක ඇද්ද? එසේ නොකිය යුතුයි. එහෙනම් කර්මය ප්‍රතික්ෂේප වුණා නේද එතෙන්දී? කර්මය බල රහිත වුණා නේද? කර්ම භවයට පැමිණෙන සත්‍යය ඇද්ද? ඔව්. අන්තරා භවයට පැමිණෙන සත්‍යය ඇද්ද? එසේ නොකිය යුතුයි. දැන් බලන්න එසේ නොකිය. ඔහු කාම භවෝපගත වෙති ලබ්ධියෙන් කළ ප්‍රතික්ෂේපයයි. ඕන කාම භව සත්‍යෝ හටගනිද්ද ජරාවට යද්ද මියෙද්ද චුත වෙද්ද උපදිද්ද? මේ කාම භවය කියනවා. එසේ කියනවා. අන්තරා භවයේ සත්‍යෝ හටගනිද්ද ජරාවට යද්ද මියෙද්ද. එතකොට එසේ නොකිය. බලන්න මේන්න කතන්දරේ. මේ කාම භවයට මෙහෙම වෙනවා අන්තරා භවයට මෙහෙම වෙන්නේ නැහැ. දැන් බලන්න. එහෙනම් ඒක භවයක්ද? සත්‍ය උපදිනවද? ඒක කියන්න බෑ. ඔන්න එසේ නොකිය යුතුයි. කාම භවයේ රූප වේදනා සංඥා විඥාන ඇද්ද? එසේය. කාම අන්තරා භවයේ රූප වේදනා සංඥා සංකාර ඇද්ද? එසේ නොකිය යුතුයි. එතකොට මොකද්ද මේ? කාම භවය පංචෝකාර භව වේද? ඔන්න දැන් කාරණේට චුට්ටක් අවතීර්ණුණා දැක්කද? 16 වෙනි ඡේදය. කාම භවය පංචෝකාර භව වේද? ඔන්න අන්තරා භවය පංචෝකාර වේද? කාම භවය පංචෝකාර භව වේද? කාම භවය පංචෝකාර භව වෙනවසේ. අන්තරා භවය පංචෝකාර භව වේද නැත. මේකත් එක්කයි මේ ගැටෙන්න උත්සාහ කරන්නේ. ඒක ඇතුලේ තමයි ඉන්න උත්සාහ කරන්නේ. රූප ඒවකත් අරූප ඒවකත් වෙන තැනකවත් අසතර අපායවත් නෙවෙයි. ඔන්න හැදෙන ආකාරය පැහැදිලි කරගන්න ඕන කරුණා කළා. මේක හිතර ගන්න. රූප භව ඇත. රූප භව සරණ කියන්නේ මේ එතකොට අන්තරා භවයක් දැන් මෙතන මේ පැහැදිලි වෙන ක්‍රමවේදය අනුව අපිට හිතන්න වෙන්නේ දැන් මේ ඔබතුමාගේ අර මේ ගන්ධබ්බ අවස්ථාව කියන සටහනේ උනක් තියෙන දැන් එතන ආම්දුරුවන්ගේ සටහනේ උනක් තියෙන මේ අන්තරා භවයක් කියන එකක් නැහැ කියන නේද? අන්තරා භවයක් තියෙන්න බෑ. එහෙමනම් මේ කර්මය අහෝසි. ප්‍රත්‍ය ප ဋ ාණ ප්‍රත්‍ය අහෝසි. ඉපදිලා කර්මය තියෙනවද? ඉපදිලා ඕන තරක් හොඳ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් බලාගෙන ඉන්න පුළුවන් තැනක ඉන්නවනම් මේක තිබ්බත මල පොතේ කොච්චර හොඳද නේද සර්? ඇත්තට එහෙම අපිට පුළුවන්කම තියෙනවා නම් කොච්චර හොඳද? තිබ්බත මල පොතේ තවත් හොඳ විස්තර තියෙනවා. ඒක මම බලන්නේ කියලා කියන්නේ නෑ. ඔය කට්ටියට දැනට ප්‍රමාණවත්. එතකොට මේ කියන්නේ රූපේවත් නෙමෙයි, අරූපේවත් නෙමෙයි, අපායෙත් නෙමෙයි. කාම සුගතියේ මේ මනුෂ්‍ය ලෝකයට සම්බන්ධ කරගෙන කාම සුගති සම්බන්ධයක් අල්ලගෙන විතරයි මේක කියවෙන්නේ. දැන් හොඳටම පැහැදිලි. හොඳටම තව ඉස්සරහට යනකොට ඒක පැහැදිලි වෙයි ප්‍රේමශ්‍රී. තව ඉස්සරහට යන අන්තරා පරිනිබ්බාණයෙන් තමයි ඒගොල්ලෝ තවත් ඔය ඉස්සරහා තියෙනවා. බලන්න එතකොට 18 රූප භව දැන් බලන්න 18 වෙනි ඡේදය රූප භවෝපගත කර්ම ඇද්ද? එසේය. අන්තරා භවෝපගත කර්ම ඇද්ද? එසේ නොකිය යුතුයි. අන්තරා භවෝපගත කර්ම ඇද්ද? ආමන්තා කියලා කියන්නේ බෑ මෙතන. එසේ නොකිය යුතුයි. අන්තරා භවයට යන කර්මයක් නැහැ. අන්තරා භවය කියන එකට කර්මයකින් නෙවෙයි යන්නේ. මෙන්න විස්තරේ. මරුණයින් පස්සේ චුත වුණයින් පස්සේ එක්තරා අන්තරා භවයකට වෙලා ඉන්න පුළුවන්. ඒක කර්මයකින් සිද්ධ වෙන්නේ නෙවෙයි. මෙන්න මේ 18 තිරුවන් සරණයි 18 පුච්චාව පරවාදීන්ගේ පුච්චාවක් විදිහට තියෙන එක සකවාදීන්ගේ පුච්චාව. ඔව් පරවාදී පුච්චාව රූප භවගත කර්ම ඇද්ද? රූප භවගත එසේය. ඒක සකවාදී වෙන්න ඕනේ. ඔව් අන්තරා සිංහල පැත්ත එක වෙනස් හදන්න ඕනේ. වෙනස් කර ගන්න ඕන. ඒක එතන වැරදි මහත්මලා කරුණාවෙන් සකවාදී කරගන්න. ඒක පාලි පැත්තේ තියෙන සකවාදී පුච්චා අත්ති රූප භවගත කම්මන්ති.
එතකොට පරවාදීන් උත්තර දෙනවා ආමන්තා. අන්තරභවගත කම්මැරිද? පරවාදී නාථ කරනවා එසේ නොකීති. එහෙනම් මොකද්ද මේ? සකවාදී පුචා රූප භාවපගත සත්වය ඇද්ද? එසේය. රූප සකවාදී අනු. එසේ ඔව් ඉන්නෝ සත්වය. සකවාදී අනුയോഗය අන්තරභවගත සත්වයෝ ඇද්ද? අන්තරභවෝපගත සත්වයෝ ඇද්ද? එසේ නොකීති. බලන්න මේකේ එහෙනම් රූප භවයේ සත්වෝ ඉන්නවනම් අන්තරා භවෝපගත සත්වෝ ඇද්දහුවම එසේ කියනවා. රූප භවගත සත්වෝ අන්තරා භවගත සත්වෝ ඇද්දහුවම එසේ නොකීති කියන. ඒ කියන්නේ සත්ව කොටසක් නෙවෙයිද? මෙන්න. එහෙනම් විස්ස නැවත උත්තරේට එනවා විස්තර බලන්න. රූප භවයේහි සත්වෝ ಜಾති වශයෙන් උපදිද්ද, ජරා වශයෙන් දිරද්ද, මරණ වශයෙන් මියද්ද, චුති වශයෙන් චුත වෙද්ද, ප්‍රතිසන්ද වශයෙන් උපදිද්ද කියලා අහනවා. එතකොට පැහැදිලි කරගන්න චුත වෙද්ද ප්‍රතිසන්ද වශයෙන් උපදිද්ද එසේය. රූප භවයට මේ ටික අයිති. ඔව්. එතකොට සකවාදීන් අනියෝ අන්තරා භවයේ සත්වෝ ಜಾති වශයෙන් උපදිද්ද, ජරා වශයෙන් දිරද්ද, මරණ වශයෙන් චුති වශයෙන් චුත වෙද්ද, ප්‍රතිසන්ද වශයෙන් උපදිද්ද එසේ නොකීති. රූප භවයේ රූප වේදනා සංඥා සංකාර විඥාන ඇද්ද? ඔව්. අන්තරා භවයේ රූප වේදනා සංඥා සංකාර විඥාන ඇද්ද? එසේ නොකියුතුයි. අර හාමුදුරුවෝ කියතුනේ ඒ කියන්නේ අන්තරා භවයට ගියා නම් ඒක දසවෙනි භවයක් වෙන්න ඕන. දැන් අපි භව 9ක් තියෙනවා අපිට දසවෙනි භවය වෙන්න ඕන. එහෙමනම් ඒක ස්කන්ධ ආයතන ධාතු ඉන්ද්‍රිය ආදියට ක්ලාසිෆයි කරන්න ඕන. 399. ඒ වුණත් මම සල්ලි දාන මොකද ඒක ඇක්ටිව් වෙලා නැද්ද කියලා බලාගෙන පුළුවන්ද මේක? මයික් එක ඔෆ් කරගන්න මම හිතන්නේ මෑනියුට කොයිද. ඕකේ මම මේ පදමක් කියනවා. අන්තරා භව පංචෝකාර භවයක් වේද? අන්තරා භවය පංචෝකාර භවයක් වේද? පංචෝකාර භවයක් නෙවෙයි. මෙන්න අන්තරා රූප භවය පංචෝකාර භවයක් වේද? රූප භවය පංචෝකාර භවයක් වේද? ඔව්. රූප භවය පංචෝකාර භවයක්. හරි. අන්තරා භවය පංචෝකාර භවයක්. එසේ නොකීති. මෙන්න උත්තර එන ක්‍රම දිහා බලන්න මේක ඊටාම සංකීර්ණ ප්‍රශ්නයක්. එතකොට අරූප භවයේ කැත. අරූප භවයේ භව ගති ඒව තියෙනවා වේද? ඔව් කියනවා. සත්තාවාස සංකාර යෝනි විඥානස්ති තියෙනවා. ඔව්. තොප මතේ අන්තරා භවයේ කැත. අන්තරා භවයේ භව ගති සත්තාවාස සංකාර යෝනි විඥානස්ති ආත්ම භාව ප්‍රතිලාභ වේද? එසේ නොකීතුයි. දැන් බලන්න අරූප භවෝගත කර්ම ඇද්ද? එසේය. අන්තරා භවෝගත කර්ම ඇද්ද? එසේ නොකීතුයි. අන්තරා භවයේනේ කර්මයකින් නෙමෙයි. අරූප භවෝපගත සත්වෝ ඇද්ද? එසේය. අන්තරා භවෝපගත සත්වෝ ඇද්ද? එසේ නොකීතුයි. අරූප වාය සත්වෝ ಜಾති වශයෙන් දනිද්ද, ජරා වශයෙන් දිරද්ද, මරණ වශයෙන් මියේද්ද, චුති වශයෙන් සවයේද්ද, ප්‍රතිසන්දි වශයෙන් උපදිද්ද එසේය. අන්තරා භවයේ සත්වෝ ಜಾති වශයෙන් දිරද්ද, ජරා වශයෙන් දිරද්ද, මරණ වශයෙන් මියේද්ද, චුති වශයෙන් චුත වෙද්ද, ප්‍රතිසන්දි වශයෙන් උපදිද්ද විස්තර කරන ආකාරය එසේ නොකීතුයි කියලා කියනවා. අරූප භවයේ වේදනා සංඥා සංකාර විඥාන ඇද්ද? එසේය. අරූප භවයේ තියෙනවා. අනන්තරා භවයේහි වේදනා සංඥා සංකාර විඥාන ඇද්ද? ඒකට එසේ නොකීතුයි. අරූප භවයේ චතුෝකාර භවයක් වේද? ඔව්. අරූප භවයේ අන්තරා භවයේ චතුෝකාර භවය. එසේ නොකීතුයි. ඒ කියන්නේ අන්තරා භවයේ චතුෝකාර භවයකුත් නෙවෙයි. අරූපයකුත් නොවේ. එහෙනම් ඉස්සරයි රූපත් නෙවෙයි අරූපත් නෙවෙයි. 29 වෙනි ඡේදයට එන්න. I am sorry. 28 සර් ඒ ටික ගොඩක් පැහැදිලි ඉස්සේ අර මේ ඒ එකම කරුණ නැවත කාරණේ. දැන් 29ට එන්න. 29 දැන් අත්‍ය අරූප භවෝති කියලා ආමන්තා කියනවා. නැවතත් සියලු සතුන්ටම අන්තරා භවයක් ඇද්ද? මෙන්න මෙතන අහනවා සියලු සතුන්ටම අන්තරා භවයක් ඇද්ද? එසේ නොකීති. සියලු සතුන්ට අන්තරා භවයක් නැද්ද? ඊළඟ ඇහි කහනේ අන්තරා භවයක් නැද්ද? ඔව්. හැම සතුන්ටම අන්තරා භවයක් නැහැ. මෙන්න අනිත් කාරණේ. එහෙම බල්ලෝ බලල්ලෝ හරක් ආදී කිසිම සතෙකුට අන්තරා මිනිසුන් විතරයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. අන්තරා භවයක් නැහැ. ඔය තියෙන්නේ හාංචි සබ්බ එතකොට විස්තර කරන ඉතින් හැම සතුන්ටම අන්තරා භවයක් නැත්නම් භවත
භවත නොච වතරේ වත්තබ්බෝ අන්ති අන්තරා භවෝති. භවත අන්තරා භවයක් ඇති නොකිය යුතුමයි. එහෙමනම් ඉතින් හැම සතුන්ටම අන්තරා භවයක් නැත්නම් අන්තරා භවයක් ඇති නොකිය යුතුයි. මෙන්න ඒ කාරණේ අන්තරා භවයක් ඇද්ද නැවතත් අහන ඔය ප්‍රශ්නෙම ආමන්තා ආනන්තරිකස්ස අනන්තරීය පුද්ගලයන් අන්තරා භවයක් ඇද්ද? අනන්තරීය පුද්ගලයෝ අපි දන්නවා. පංචානන්තරීය පුද්ගලයෝ අන්තරා නෑ හේවම් ගත්තා. බොයාට අන්තරා භවයක් ගැන කියන්නේ නෑ. කෙලින් මෙයා අපායට යනවා යනවා. පංචානන්තරේ කරේ පුදු. අනන්තරිකස්ස පුද්ගලස්ස නත්ති අන්තරා භවෝති. ආමන්තා. ඔව්. හාංචි ආනන්තරිකස්ස පුද්ගලස්ස නත්ති අන්තරා භවෝ. ඔන්න විස්තර කරන ආකාරය කරුණා කරලා පැහැදිලි කරගන්න තුන්වැනි පේන්නේ නොච වතරේ වත්තබ්බෝ අන්ති අන්තරා භවෝති. ඒකෙම විස්තර කරනවා කරුණා කළා භවත අන්තරා භවයක් ඇති නොකිය. ඉඳින් අන්තරා භාවික පුද්ගලයාට අන්තරා භවයක් නැත්නම් ආන්තන්ති පුද්ගලයාට අන්තරා භවයක් නැත්නම් එහෙනම් කියනවා අන්තරා භවයක් ඇති නොකිය යුතුයි. 31 වෙනි කාරණේ බලන්න කරුණා කළා තෙරුවන් සරණයි ආනන්තරික පුද්ගලයා කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? ආනන්තරික කියන්නේ ඇත්තටම ආනන්තරික පුද්ගලයා කියලා කියන්නේ ආනන්තරික කියන්නේ අර්ථයක් නැති කියන එකනේ. ආනන්තරික කියලා කියන්නේ නෝනා මේ නොකල යුතු පංචානන්තරික මේ කර්ම කරපු එක්කෙනා කෙලින්ම අපායේ අම්මා තාත්තා බුදුහාඳුරන්ගේ ඇඟේ ලේ කළා රහතුන් ඝාතනය කළා අම්මා තාත්තා ඝාතනය කළා ඉන්න පංචානන්තරීය කර්ම කරන පුද්ගලයා ආනන්තරික පුද්ගලයෙක් ආනන්තරිකස්ස පුද්ගලස අත්‍ය අන්තරා භවෝති කියලා ඇහුවේ ඒකනිය න හේවං වත්තබ්බෝ ඔන්න විස්තර කරපු ආකාරය ඒ කියන්නේ ආනන්තරික කියලා කියන්නේ කෙලින්ම අපායට යන කර්ම ඒවා කෙලින්ම අපායේ ප්‍රතිසන්දියක් යන පුද්ගලයා දැන් බලන්න එහෙනම් අපායට මේක අයිති නෑ නේද මේ අන්තරා භවය ආනන්තරිකස්ස පුද්ගලද අන්ති අන්තරා භවෝති නේ හේවං අත්තබ්බ ඔන්න උත්තර තියෙන කාරණේ පැහැදිලි කරන්න ආනන්තරිකස්ස පුද්ගලස්ස නත්ති අන්තරා භවෝති ආමන්තා න ආනන්තරිකස්ස පුද්ගලස්ස නත්ති අන්තරා භවෝති න හේවං වත්තබ්බ ඔන්න විස්තර කරන ක්‍රම ඒව හොඳටම අල්ල ගන්න උත්සාහ කරන්න කරුණාවෙන් ඊට පස්සේ 30 31 ඊට පස්සේ 252 හරි නවත අහනවා නිරේ පුද්ගලයාට අසඤ්ඤ සත්‍ය පුද්ගලයාට ආරූපගත පුද්ගලයාට ආනන්තර භවයක් ඇද්ද? එතකොට කියනවා එසේ නොකීති. දැන් නිරේට අයිති නැහැ. නිරේ පුද්ගලස්ස මෙන්න උත්තරේ. ඊට පස්සේ අරූප ගස්ස අරූපගත පුද්ගලයාට අන්තරා භවයක් නැද්ද? මෙන්න ආමන්තා කියනවා. අරූපගත ඒ අරූපයට යන පුද්ගලට අන්තරා භවයක් නැහැ. හංචි අරූපගස්ස එහෙනම් නවතත් කියනවා අරූපගත පුද්ගලට අන්තරා භවයක් නැත්නම් නොච වතරේ වත්තබ්බෝ අන්ති අන්තරා භවෝති ආන්න විස්තර කරන ක්‍රමය එතකොට අරූපයටත් නැහැ අපායටත් නැහැ දැන් පැහැදිලි වෙන්න ඕන 33 අරූපගත නෝ පුද්ගලට අන්තරා භවයක් නැද්ද එහෙනම් ඒකත් කියනවා ඔව් ඊට පස්සේ අරූපගස්ස පුද්ගලස්ස අත්‍ය අන්තරා භවෝති නේ හේවං වත්තබ්බෝ ඔන්න විස්තර කරන ක්‍රමය ඊට පස්සේ 35 වෙනි එකේ කියනවා අන්තරා 35 කියනවා න වත්තබ්බොන් අන්ති අන්තරා භවෝති ආමන්තා. ඒතර අන්තරා භවයක් ඇතයි නොකිය යුතු වේද? පරවාදීන් ප්‍රශ්නේ අහන ඕන්න. පරවාදීන් අහනකොට අන්තරා භවයක් ඇතයි නොකිය යුතු වේද? ඔව්. මෙන්න ඔව්. කවුද සකවාදීන් උත්තර දෙනවා ඔව් කියලා. නානු අන්තරා පරිනිබ්බායි පුද්ගලෝ අත්ථීති මෙන්න. අන්තරා පරිනිබ්බායි පුද්ගලෙක් ඇතයි නොකිය යුතු වේද ආමන්තා මෙන්න කතන්දරේ අන්නර අනාගාමී පස් දෙනාගෙන් අන්තරා පරිනිබ්බායි කියන පළවෙනි පුද්ගලයා ගැන මේ කොටස අරගෙන
පරවාදීන් අහනවා. එතකොට සකවාදීන් උත්තර වෙනවා. ආමන්තා හංචි අන්තරා භව. එහෙනම් පුද්ගලයෝ අත්ති. එහෙනම් කියනවා ඉදින් අන්තරා පරිනිබ්බායි පුද්ගලයෙක් ඇත්නම් හංචි අන්තරා පරිනිබ්බායි පුද්ගලෝ අත්ති ඇත්නම් නොච වතරේ වත්තබ්බෝ අන්ති අන්තරා භවෝති. මෙන්න පරවාදීන් මේ උත්තරේ 35 වෙනි කාරණේ විස්තර කරපු ආකාරය කල්පනාවට ගන්න. ඊට පස්සේ කරුණාවෙන් බලන්න 36 අන්තරා පරිනිබ්බාය පුද්ගලෝ අත්ති කତ୍වා. නැවත පරිනිබ්බාය පුද්ගලයා අති කරුණු කොටගෙන අන්තරා භවයක් ඇද්ද? ආමන්තා. උපහච්ච පරිනිබ්බාය පුද්ගලෝ අත්ති. සරණයි. ඇහෙන්නේ නැහැ. මොකක් හරි ගැටලුවක් සද්දයක් එනවා. නෝන සද්දයක් එනවා. මොන හරි සනත් පීරිස්ගේ මයික් එක ඔන් වෙලා ඒකයි සර්. කාගේ හරි ප්‍රශ්නයක්. සනත් පීරිස්ගේ. ඔව්. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. හරි. කරන්න. අවසන් කරන්න. දැන් මෙතන කියනවා උපහච්ච පරිණාමය පුද්ගලයා අත්ති. එතකොට කියනවා නහේවං වත්ත. මොකක් හරි ගැටලුවක් තියෙනව නෝන? සනත් පීරිස් මහත්මයාගේ මයික් එක ඕන් වෙලා තිනවා. ඒකයි ඒ ප්‍රශ්නේ එන්නේ මේ අනේ නෝන කරුණාවෙන් දරුවන් සරණයි. සනත් පීරිස් කරුණාකර මයික් එක ඔෆ් කරගන්න. අනිත් පැයට ඩිස්ටර්බ්. සද්දයක් එනවා නෝන. දරුවන් සරණයි. දරුවන් සරණයි. අනේ නෝන තුන්වනේ පිටයි. හරි. දැන් එතකොට සනත් පීරිස් කියන සාමය ඔෆ් කරගෙන නැස්ස සනත් පීරිස්. ඔව් අන්තරා පරණේ පුද්ගල ඇති කරුණු කොටගෙන අන්තරා භාවයක් ඇද්ද? මෙන්න අසංකාර පරිනිබ්බාය පුද්ගල සසංකාර පරිනිබ්බාය පුද්ගල ඇති කරුණු කොටගෙන සසංකාර භාවයක් ඇද්ද? එසේ නොකීතු කියනවා. එහෙනම් මේ කාරණේ කරුණා කළා පැහැදිලි කරගන්න. අපායට නෙවි, රූපයට නෙවි, අරූපයට නෙවි. එහෙනම් කල්පනාවට අරගෙන විස්තර කරන්න උත්සාහ කරන්න ඕනේ. මේක සර් ඇත්තටම අන්තරා පරිනිබ්බාන කියන වචනේ වැරදිගෙන නිසා කරපු ඇතුළේ ලබ්ධියක් සර් නේද? ඔව් ඒක ලබ්ධිය. ඇත්තටම ඒක හරි පැහැදිලි වෙනවා. ඒ වචනේ හරියට තේරුම් ගත්තනම් පරිනිබ්බාන කියන එකේ ඒක මෙතන තියෙන්නේ අන්තරා පරිනිබ්බායි කියන අනාගාමී පුද්ගලයා නැවත කාම භාවයට එන්නේ නැහැ. ඒ පුද්ගලයා අන්තරා පරිනිබ්බායි කියන්නේ නිවන් දකින්නවා. ඒ කියන්නේ අන්තරා පරිනිබ්බායි කියන්නේ මේ ඒ භවයේ මැදට එන්න ඉස්සෙල්ලා තකස් ගාලා නිවන් දකින්නවා. කියන එකයි වචනේ වැරදියට අන්තරා පරිනිබ්බායි කියන එක අන්තරා භවයක් ඇත කියලා සංකල්පයක් ගත්තා. ඒ සංකල්පය ඒ වැරදිකම මේකේ විස්තර කරනවා. එතකොට මේක හොඳටම කල්පනාවට ගන්න අර මේ ඉස්සෙල්ලා විස්තර කරපු ආකාරයට දැන් කාමය කියන දේ අපි විස්තර කරා. ආහාර වලින් කාමය ඇති වෙන්නේ නැහැ කියන එක අපි හොඳටම අවබෝධ කරගත්තා. අපි කිව්වා අපිට වැඩිය පොඩි දරුවෙකුට කොච්චර යහපත් හොඳ දේවල් දෙනවද? ඒ දරුවගේ කාමයක් ඒ දරුවට අවුරුද්දකමාරක දරුවෙකුට ඒ පෝෂ්‍යදායක දේවල් වල ඒ දරුවා වැඩි එන. ඉතින් ඒ දරුවට කාමයක් නැහැ. ක්‍රමයෙන් ඒ කාම වර්ධනය වෙනවා. අවුරුදු 10ක් 12ක් 14ක් 15ක් 20ක් විතර ගියයින් පස්සේ කාමයේ වර්ධනය වෙනවා. ඒ වගේ කතන්දර තියෙනවා. එතකොට අන්තරා භව කතන්දරයත් ওই විදිහටම කල්පනාවට ගත යුතු විශේෂ ස්ථානයක්. එතකොට ඒක මතක පැහැදිලි කරගන්න ඔය සටහන දුන්නේ. ඒක නිසා කල්පනාවෙන් මේකට මේ පරිකතාවක් වගේ එකක් කියලා මට ලොකු සැකයක් තිබේ. ඒක කල්පනාවට ගන්න ඕන. හරි. තෙරුවන් සරණයි සර්. ඇත්තටම දැන් මේ ගන්ධබ්බ අවස්ථාව කියන මේ වචනේත් අන්තරා මොකද්ද මේ අපි දැන් මේ කතා කරන අන්තරා භවික කියන தත්ත්වය
කියන දෙක අපි මෙතෙක් කාලයක් දැන් ඇත්තටම දේශනා වලින් අපි අහලා තියෙන වෙනත් ඔයිට වඩා ගොඩාක් වෙනස් විදිහකට නිසා මේ ගන්ධබ්බ අවස්ථාව කියලා කියන්නේ දැන් මේ මෙතන පැහැදිලි කරන්නේත් මේ නිවන් දැකපු නැති අපි හැමෝම ගන්ධබ්බ අවස්ථාවේ ඉන්නේ කියන එක පිළිබඳවත් අන්තරා භවයක් පිළිබඳව මේ දේශනාවේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ කොහෙත්ම සඳහන් වෙන්නේ නැති කියන එක පැහැදිලි වෙනවා සර්. එතකොට මෙතෙක් කාලයක් ඔය දේශනාවල අපිට අහන්න ලැබිලා තියෙනවා නිසා විවිධ අවස්ථාවන් වලදී ඒ හැම වෙලෙම කියලා තියෙන්නේ අපි මේ ගන්ධබ්බ මැරිලා කොහේ හරි ගන්ධබ්බ විදිහට ඉන්නවා. ගන්ධබ්බ කියන්නේ ගන්ධබ්බෝ පච්චුපටිතෝ හෝති කියන්නේ අන්නර ප්‍රතිසන්දිය ගන්න සුදුසු පුද්ගලයා. ඒකට ප්‍රතිසන්දිය ගන්න සුදුසු පුද්ගලයා කියන එකේ තේරුම මේ සත්ව ලෝකය පුරාම තියෙනව නේද? දැන් උදාහරණයක් ගත්තොත් සත්තු කුරුල්ලෝ එහෙම එක්තරා කාලයකට ඇරෙන්න උන්ට හැම වෙලාවෙම දරු පැටවු හම්බෙනවයි නෑනේ. ඔව් සර්. හරිනේ? සර් මෙතනදී මේ ඒ එක්තරා කාලයක් තියෙනවා උන්ට පැටවු හම්බ වෙන කාලයක්. ඒ කාලේදී උන් ක්‍රියාත්මක වෙලා පැටවු හදා ගන්නවා. ඊට පස්සේ අනිත් කාලේ මේ සාමාන්‍යයෙන් හැසිරෙනවා. සර් මේ නෝට් එකේ එක ඡේදයක් තියෙනවා සර් පංචවෝකාර භවයේ වස්තු රූපයකින් තොරව සිත පවතින්නේ නැත. ඉවරයි. ඔව්. දැන් ඊළඟට කියනවා සර් අනිත් පිටේ කය නැති සිත පමණක් ඇති අන්තරාභවික සත්වයෝ නොවේ කියලා. එතකොට අර අන්තරාභවයක් කියන එක දැන් මෙතන අර ඒ අර්ථ දැක්වීම සඳහා කියනවා සර් පංචවෝකාර භවයේ වස්තු රූපයකින් තොරව සිත පවතින්නේ නැහැ කියලා. නමුත් දැන් අපි අර දැන් අරූප භවයේ කියොත් එහෙම මේ අරූප ලෝකයේ සිත මිසක් අර කය නැතිවනේ බ්‍රහ්ම ලෝක හතර තියෙනවා. ඒක අනිවාර්යයෙන්ම යම්ම කිසි ධානයක ඵලයකින් විපාකයකින් ඒ ප්‍රතිසන්දිය ගන්නවා. එතකොට ඒක නිසා ඒකට අත ගහලා නැහැ. දැන් අත්ත වශයෙන්ම වස්තු රූපයක් නැතුව පංචෝකාර භවයේ හිතක් පවතින විදියක් නැහැ. නමුත් මෙතන තියෙනවා. දැන් උතන විස්තර කරලා ඇති හාමුදුරුවෝ ශරීරය තියෙනවා. ශරීරය තියෙනවා අපිට පේන්නේ නැහැ. නමුත් මේ പ്രേත ලෝක අහසින් යන එහෙ මෙහෙ යන සත්වෝ ඉන්න බව තියෙනවා. එහෙමයි. ඒකේ දැන් මේ ඒ අට කතාවේ ඒ ප්‍රකරණයේ പ്രേත ලෝක ගැන මහ විශාල විස්තරයක් තියෙනවා. ඉතින් പ്രേතයෝ කියන එක යම්ම කිසි වස්තු රූපයක් ඒ සතුන්ට තියෙනවා. ඒ වස්තු රූපේ නැතුව ඒ සත්තු එහෙ මෙහෙ යවෙන්නේ නැහැ. එතකොට දෙවියෝ බ්‍රහ්මයෝ ඒ සේරම කට්ටිය බුදුහාමුදුරුවන්ගේ ළඟට ඇවිල්ලා ඖදාරික රූපයක් මවාගෙන තමයි කතා කරන්නේ. ඖදාරික රූපයක් මවාගෙන කතා කරන්නේ. මොකෝ ඒ අයගේ රූප කලාප සිවුම්. මුත් රූප කලාප නැත්නම් රූප කලාප තියෙනවා. එතකොට සර් අරූප භවයේ රූප කලාප අරූප භවයේ රූප කලාප නැහැනේ. හිත විතරක් පවතිනවා අවස්තුකව. ඔව් සර් ඒක තමයි. ඒක ගැන කියලා තියෙනවා. ඉතින් ඒක නිසා ඇත්ත වශයෙන්ම භව නාමයක් විග්‍රහ කරලා තියෙනවා මේ තල 31 ඇතුළට. එතකොට මේ හාමුදුරුවෝ කියන්නේ භව නාමයක් විග්‍රහ කරලා තියෙද්දි එහෙනම් මේක 10 වෙනි භවයේද? ඔව්. එම ප්‍රශ්නයක් නගනවා. මේක විවේචනයක් කරන්න උත්සාහ කරන්න කරුණා කළා. තව දුරට මම පොඩ්ඩක් තව මාතෘකා දෙක තුනක විග්‍රහයක් කරන්න බලාපොරොත්තු වෙනවා. තව ඊටාම නුදුරෙන්. හරි. එහෙමනම් කරුණා කළා මෙතන අපි ඊළඟ කතා තෙරුවන් සරණයි සර්. දැන් මේ වගේ එකක් આવතින් අපිට කියන්න පුළුවන් මේක සම්මිතිය නිකාය වාසීන්ගේ ලබ්ධියක්. එතකොට මේ අනුව මහා සංඝා සංක සූත්‍රයට අනුව ගන්ධබ්බ කියන්නේ රහතුන් හැර අනිත් සියල්ලම ප්‍රතිසන්දිය බලාපොරොත්තු සියලු සත්‍යෝ ගන්ධබ්බයෝ. ගන්ධබ්බ. උන් මේ තර්ක ඉදිරිපත් කළා තියෙන්නේ අර මේ පරිනිබ්බාන
අන්තරා පරිනිබ්බාණය වරදවත් හොරව ගැනීමයි. ඒ වගේ එකක් කිව්වම ඇතිනේ ඒ ටික ඒ වගේ ටිකක්. හොඳටම හරි. හොඳටම හරි. මේ විදිහට විග්‍රහ කරන්න ඒ අහන ප්‍රශ්නේ කෙටි සටහන් වගේ දුන්නොත් සාමාන්‍යයෙන් පිටු 3 කාලක් විතර ලිව්වනම් ඇති. කෙටි සටහනකට. ඊට වඩා මේක සංකෝචනය කරලා ලියන්න පුළුවන්. ඊට වඩා වැඩි යමක් බලාපොරොත්තු වෙන්නේ එකක් නැහැ. සමහර විට කෙටි සටහන් මට හුඟක් සැකයට භාජන වුණා ඒක නිසා. හරි. එhmenan තුන්වැනි පිටෙන් ඊළඟ කාම ගුණ කතාවලට යන්. කාම ගුණ කතාවලට යන්. ඒකේ තියෙනවා පංචමේ භික්ඛවේ කාම ගුණයි. වදාළ වචන නිසා පස්කම් ගුණයෝම කාම ධාතුයයි විවාදගත් පුරසේලි. මෙතන තා පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔතෙන්දී කාම ගුණ පස්කම් ගුණයම කාම ගුණ විදියට කාම ගුණගත. එතකොට වස්තුකාම ක්ලේශකාම කාම භවය ඒ වගේ ඒවා විස්තර කරනවා. එතකොට වස්තුකාම වශයෙන් දේශනා අර්ථයක් තියෙනවා. ඒක තුන් ආකාරයෙන් කාම ගැන විස්තර කරනවා. එතකොට කාමද කාම ධාතුද කාම ධාතුවේ ඒකත් විස්තර කරනවා. කාම ධාතු නෙවෙයි. අන්න ඒකත් මතක තියාගන්න ඕන. කාම ධාතුව කියන එක විස්තර කරන්නේ භවයක් දැක්වීම සඳහා නොවේ. කාම ධාතු සංඛ්‍යා කාම භවයට පැමිණීම කර්ම තියෙනවා. කර්ම භවයට පැමිණෙන සත්වයෝ තියෙනවා. ඒ සත්වයෝ උපදිනවා, දිරනවා, මැරෙනවා. ඒ වගේ සිද්ධ වෙනවා. නමුත් කාම ගුණයක් ඒ සඳහා බලපෑන්නේ නැත. මේ අට කතාවේ ඒ ගැන විස්තරයක් තියෙනවා. කරුණා කරලා ඒක පැහැදිලි කරගන්න ඕන. දැන් මෙතන කියනවා පස්කම් ගුණයෝම කාම ධාතු වේද. පස්කම් ගුණයෝම කාම ධාතු වේද. පස්කම් ගුණම කාම ධාතු වේද. ඔව් පස්කම් ගුණම කාම ධාතු. තත් සම්ප්‍රයුක්ත ඡන්දය ඇත්තේ නොවේද. එසේ ඡන්දය තියෙනවා. ඡන්දය නැත්තම් ඒක සිද්ධ වෙන්නේ නැහනේ. ඉතින් තත් සම්ප්‍රයුක්ත ඡන්දය ඇතනම් භවත පස්කම් ගුණම කාම ධාතුවයි නොකිය යුතුය. මෙතන ඡන්දය ඇතනම් ඉතින් තත් සම්ප්‍රයුක්ත ඡන්දය ඇතනම් පස්කම් ගුණය කාම ධාතුවයි කියන නොකිය යුතුයි. මෙන්න සකවාදී ප්‍රශ්නේ අහන්නේ සකවාදී පාපනාව. තපනාව සත්පත්ති සම්ප්‍රයුක්ත කියන වචනේ ටිකක් තේරුම් කරලා දෙන්න සර්. සත් සම්ප්‍රයුක්ත ඡන්දය කුසල් සිත් 21යි තත් සම්ප්‍රයුක්ත චෛසික 38යි. තත් සම්ප්‍රයුක්ත කුසල් සිත් 21යි තත් සම්ප්‍රයුක්ත චෛසික 38යි. අකුසල් 12යි තත් සම්ප්‍රයුක්ත චෛතසික 27යි. අහේතුක 18යි. දැන් මෙතන තත් ප්‍රතිසංයුක්ත තත් සම්ප්‍රයුක්ත ඡන්දය ප්‍රතිසංයුක්ත ප්‍රතිසංයුක්ත කියලා කියන්නේ නෝනා එකට මිශ්‍ර වෙලා එකට ගැටිලා ඒකත් එක්කම ප්‍රතිසංයුක්ත හරි. ප්‍රතිසංයුක්ත මේ වචනේ මට කියන්න සත් සම්ප්‍රයුක්ත කියලා ප්‍රතිසංයුක්ත හරි. ඡන්දය තියෙන්නේ ඒකත් ඡන්දය නැත්තම් ඒ පස්කම් ගුණම කාම ධාතු නොවේ කියන. එතකොට ඒකත් එක්ක ඇති වෙන්නේ ඡන්දය නිසා තත් සම්ප්‍රයුක්ත ප්‍රතිසංයුක්ත හරි වචන. ඒක හරි. එතකොට මතක තියාගන්න ඕන ඒක නොමැතිව සිත ඇති වෙන්නේ නැහැ. සිත නැතිව ඡන්දය ඇති වෙන්නේ නැහැ. ඔන්න ඒ දෙකේ මේ එකට මිශ්‍රව පවතින తত্ত্বය. ඒක නිසා කරුණා කරලා පැහැදිලි කරගන්න. දැන් මෙතන තත් ප්‍රතිසංයුක්ත රාගය, තත් ප්‍රතිසංයුක්ත ඡන්දය, තත් ප්‍රතිසංයුක්ත ඡන්ද රාගය, තත් ප්‍රතිසංයුක්ත සංකල්පය, තත් ප්‍රතිසංයුක්ත රාගය, තත් ප්‍රතිසංයුක්ත සංකල්ප රාගය, තත් ප්‍රතිසංයුක්ත ප්‍රීතිය, තත් ප්‍රතිසංයුක්ත සෝමනස්සය,
තාත් ප්‍රතිසංයුත්ත ප්‍රීති සෝමනස්ය ඇති. එතකොට පැහැදිලි වෙන්න මේ එකක්වත් මේ රාගය හරි මේ ඡන්දය හරි මොකක් හරි ඇති වෙනවද මේ සිද්ධිය නැතුව. දැන් උදාහරණ හිතන්න ඕන අපි කවුරු හරි දැක්කම අපේ ළඟ ඡන්ද රාගය නැත්තම් අපිට ඒ සිත පහළ වෙනවද? පහළ වෙන්නේ නැහැ. පහළ වෙන්නේ නැහැ. මේක මීට ඉස්සෙල්ලා අපි සාකච්ඡා කරා. මීට ඉස්සෙල්ලා මාතෘකාවක සාකච්ඡා කරා. මතක ඇති. අපි විස්තර කරා සමහර විශාරදයෝ වගේ කට්ටියට මහාචාර්යවරුන්ට වගේ කට්ටියට සේරම ඒ කට්ටියගේ පවුල් කඩාකප්පල් වෙනවා. ඇයි? ඒ මිනිස්සයාට චන්දරාගයක් ඇති වෙන්න විදියක් නැහැ. ඒ මොකෝ මේකට ඒ මිනිස්සයා මේ නොයෙක් පරිේශන කරේ හිත තදින්ම බැඳ ගන්නවා. බැඳගත්තම එයාට පවුලක් ගැන පවුලක් සම්බන්ධයෙන් කළ යුතු කාර්යයන් ගැන පවුලක් සම්බන්ධයෙන් කොයි විදිහට පරිහරණය කළ යුත්තේ කියන කාර්යයන් ගැන හැඟීමක් නැහැ. වෙලාවක් නැහැ. හිතක් නැහැ. ඔන්න උත්තරේ. ඔන්න තත් ප්‍රතිසංයුක්ත ඡන්දය, තත් ප්‍රතිසංයුක්ත ඡන්ද රාගය, තත් ප්‍රතිසංයුක්ත සංකල්පය ඒවා එකක්වත් ඇති වෙන්නේ නැහැ කියලා අපි මේක ඉස්සෙල්ලා මාතෘකාවක අපි ඉගෙන ගත්තා. එහෙනම් පැහැදිලි වෙන්න ඕනේ දැන් කරුණා කළා හේතුව මොකද මේ වගේ දේවල් හිතේ නැතුව දැන් උදාහරණය නෝන අපි කවුරු හරි දකිනවා. දැක්කම අපිට චන්ද රාගය උපදින්නේ ඒ දකින රූපයේ රාගය තියෙනවද? දැන් ප්ලේන්ලිම අපි ප්ලේන් සිංහලෙන් කතා කරනකොට කවුරු හරි දැක්කම අපිට චන්ද රාගය උපදින්නේ ඒ රූපයේ චන්ද රාගයක් තියෙනවද? අපේ හිතනේ ප්‍රශ්නෙට මූණ පාලා තියෙන්නේ. අපි හිත මාර්ධනය කරගෙන නැහනේ. අපේ හිතේනේ චන්ද රාගය ඉපදුනේ ඒ රූපය කෙරෙහි. ඉතින් එහෙම තැනක මේක මෙතනත් විස්තර වෙනවා. ඉතින් ඒක නිසා කල්පනාවට ගන්න ඕන හොඳටම මේවා නෝනලා කියන්න ඕන. හොඳට කල්පනාවට ගන්න ඕන නෝනලා මේවා හොඳටම කියලා බලන්න ඕන. දරුවන් සරණයි සර්. ඔව්. මෙන්න බලන්න. හැබැයි පංචමේ භික්කවේ කාම ගුණා කතම පංච චක්ඛු විඤ්ඤාය රූපා ඉත්තා කාන්තා මනාපා පිය රූපා කාම සංහිතා රජනීය සෝත විඤ්ඤාය සද්දා. ඔය තියෙන්නේ මේ බලන්න මේ 362 වෙනි පිටුව ඒකේ තියෙන කාම ගුණ කතාවේ මේ දැන් මෙතන තියෙනවා. එහෙමයි ප්‍රශ්නේ. සර් දරුවන් සරණයි. දැන් එතනදී දැන් කෙනෙක්ගේ දැන් සර් කීප එකත් එක්ක එකඟ වෙන්න පුළුවන් සර්. දැන් අපි ඒ මේ සිතුවිලි පහළ වෙන්නේ අපි තුල නිසා ඒ අපි තුල ඒ සිතුවිලි පහළ වෙන්නත් සමහර වෙලාවට අපි දකින්න රූපය ඒ මේ කාමච්ඡන්දේ නැත්තම් කාමරාගේ උපදින විදිහට තියෙන ඒවැදී ඒ සිතුවිලි පහළ වෙනව නිසා නේද? ඔව් බුදු රත්තරන් අම්මා ඔය ප්‍රශ්නට හොඳයි මහත්තයා ඇඟපත මහත කළු කරුවල කොටයක් වගේ එකකට කැමති වෙනවා. මම කැමති වෙන්නේ නැහැ. එතකොට මොකෝ කියන්නේ? මේ මහත්තයාගේ සංකල්පය මේ මගේ සංකල්පය. ඔව් ඒක හරි සර්. මේ නමුත් බොහෝ දැන් අපි සමස්තයක් විදිහට අපි ලෝකයේ දිහා බලද්දී එක එක්කෙනාගේ හිතේ තියෙන සංකල්පය එක එක්කෙනාගේ හිතේ අපි එහෙම හිතුවෙන් ප්‍රේමශ්‍රී මහත්තයා අපේ බුදුහාමුදුරුවෝ කිව්ව දෙයට විරුද්ධ වෙනවා. ඒ වස්තුවේ නෙමෙයි කාමරාගයේ තියෙන අපේ හිතේ ඇති වෙන්නේ. අපේ මහත්තයා කරුණා කරලා ඔතනම ඔය පරිච්ඡේදෙම කාම කතා කියන එකේ 366 වෙනි පිටුවට යන්න 366 පිටුව හරව ගන්න කරුණා කරලා
366 මේව කියා දෙන්නත් ඕපා දැන් ඉතින් මේව අතෑරලා යන්න බෑනේ. මේව අතෑරලා යන්න පුළුවන් කමක් නැහැනේ. 64 65 66 ඔය බලන්න කාම කතා. අප මහත්ය බලන්න සංකප්ප රාගෝ පුරුසස්ස කාමෝ නතේ කාම යානි චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරුසස්ස කාමෝ තිත්තාන්ති චිත්‍රානි තතේව ලෝකේ. බලන්න කියවල බලන්න පුරුෂයාගේ සංකල්ප රාගය කාම වෙයි. ලෝකේ යම් චිත්‍රාලම්බනය ඇද්ද ඔහු කාම නොවේති. පුරුෂයාගේ සංකප්ප රාගය කාම වෙයි. ලෝකෙහි ඒ චිත්‍රාලම්බනයෝ ඒ සැටියෙන්ම සිටිති. වැලි මෙහිලා දීරයෝ ඡන්දය හැර පියති. වදාළ සූත්‍රයක්. ඔය තියෙන්නේ සංකප්ප රාගෝ පුරුසස්ස කාමෝ. අංගුත්තර නිකායේ 4 වෙනි කොටස පැහැදිලි කරගන්නවා. නිබ්බේධික සූත්‍රය 202 වෙනි පිටුව ඔය සටහන් කරලා තියෙනවා. හරි. එහෙනම් එතනදී එකඟ වෙනවා. දැන් එහෙමනම් දැන් ඇත්තටම මේ භාවනානුයෝගීව ඉන්න දැන් අපි මෙතන කියන්නේ රුක්ක මූලගතෝවා අරඤ්‍යගතෝවා ශුඤ්ඤාගාරගතෝවා කියලා මෙතන කියද්දී අපිට හැඟෙන එක දෙයක් තමයි ඒ සිත් එකඟ කරගන්න බැරි වාතාවරණයක් තියෙන නිසා තමයි භාවනානුයෝගීව මේ භවයෙන් එතර වීම සඳහා යම් කෙනෙක් පාරමිතා පුරනවා නම් උත්සාහ කරනවා නම් වීරය කරනවා නම් එයාට තියෙන පරිසරය හොඳම පරිසරය තමයි මේ අපි කිව්වේ. ඉතින් ඇයි එහෙමනම් එතෙන්ට යන්න කියන්නේ මේ වල අපේ හිතේ චපල බව නිසා ප්‍රේමශ්‍රී මහත්තයා ඒක තමයි මම කියන්නේ. එතකොට අපි ධර්මයේ තුල ඉන්නවස නැතුව නෙමෙයි අපි ධර්මයේ තුල ඉන්නවා. අපේ හිත කුලප්පු වෙනවා. රූපයක් දැක්කම අපේ හිත කුලප්පු වෙනවා. අපේ හිතේ තියෙන කුලප්පු වීම නිසා. ඇත්ත වශයෙන්ම මහත්මයා ඒ ආරඤ්‍යගත වූ රුකුමූලගත වූ නොකිය ඉන්න තිබුණානේ ඔය ඔතෙන්ට කිව්වේ අපි කියමු නිර්වස්ත්‍ර ගාන්තාවක් එනවා රහතුන් වහන්සේ කෙනෙක් ඉස්සරහටයි පෘථග්ජනෙක් කියලා. රහතුන් වහන්සේ හිත කැළඹෙන්නේ නැහනේ. මොකද රහතුන් වහන්සේ හිත හදාගෙන නිසා. ඒ රූපේ නම් කාමේ තියෙන්නේ රහතුන් වහන්සේගේ හිත කැළඹෙන්න ඕනේ. රූපේ නම් තියෙන්නේ. රූපේ නෙමෙයි තියෙන්නේ අපේ හිතේ. ඒක හරියටම කල්පනාවට ගන්න ඕන. ඒක හොඳටම ගන්න ඕන. ඒ මොකද ඒක කාම කතා කාම ගුණ කතා. ඒක එකඟ වෙනවා ඇත්තටම මම. අපේ සිත තුළ තමයි හැම දෙයක්ම උපදින්නේ. තේරම තියෙන්නේ අපේ තියෙන කාමය අපිට කවදාකවත් අපේ හිත මේ චංචල කරගන්න සමත කරගන්න බෑ. රූපේ නම් තියෙන කාමය. කවදාකවත් අපේ හිත කරගන්න බෑ. අපිට අපේ හිතේ චංචල භාවයමයි. අපේ හිතේ චංචල භාවය නිසාමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. ඔව් සර්. දැන් ඒ චංචල භාවයේ නිසාම තමයි බුදුහාමුදුරුවෝ ඒක දන්න නිසාම තමයි කියන්නේ බලට මේ ඊතර වෙන්න අවශ්‍ය නම් මේ විදිහට හිතපල්ලා කියන එක කිව්වේ මේ. අපේ හිත පාලනය කරගන්න. අපේ හිත පාලනය කරගන්න එන්වයරන්මන්ට් වෙනස් කරන රූපේ නිසා නෙවෙයි. ඇත්ත වශයෙන්ම හොඳට හිතන්න ඒක. හොඳට හිතන්න. මම දන්නවා ඒක ඇත්තටම අපේ සිත තුළ තමයි හැම මේ සියලු දේවල් ඇති වෙන්නේ. මේ බාහිර ලෝකයක් එක්ක ගැටීම නිසා ඇස කන නාසය දිව ශරීරය මේ තියෙන නම් කවදාකවත් අපිට හිතෙත් කරගන්න බෑ. රූපේ නම් කාමයේ තියෙන්නේ. අපි හිතන්න මේ මොනවද මේ මද්ද්‍රව්‍ය ගන්න එක්කෙනා නිරෝධායන කරනවා. ඒ පුද්ගලයාට මද්ද්‍රව්‍ය එතන පේන්න තියන්නේ නැහනේ. මද්ද්‍රව්‍ය එතනින් ඉවත් කරලා නේ තියන් ඉන්නේ මිනිස්සයා. ඔව් සර්. යාගෙන පුරුදු කරනවා. පුරුදු කළා ඊට පස්සේ මද්ද්‍රව්‍යයේ භාවිතය ඉවත් කරනවා. ඒ වගේ දෙයක් තමයි මේ ඔය ආරඤ්‍යගතව රෝකෝ මූලගතව කියලා කිව්වේ. ඇහැට නොපෙනෙන. ආනන්ද හාමුදුරුවෝ අහනෝනේ වහත් දෙයනේ. බුදුහාමුදුරුවෝගේ අහනෝනේ මෙහෙම දැක්කොත් අපෝ නොදකේ ඉන්න. ඊට පස්සේ අනේ හාමුදුරුවෝ දකින්න සිද්ධ වුණා. එහෙනම් මේ අම්මා වගේ සහෝදරියක් වගේ මේ ඒ සිතුවිල්ලෙන් කතා කරන්න. තියෙනවනේ. ඒකේ තියෙනවනේ
මේ සහෝදරියෙකුගේ අම්මගේ දුකකට වුණත් හාමුදුරු කෙනෙකුට ගිහිල්ලා ඒ කටයුතු කරන්න පුළුවන්. ඒකට අවසර දීලා තියෙනවනේ. අපි ඉස්සරහට යමු නේස නැත්නම් හරි. හරි. ඒක තමයි ගොඩාක් හරි. දැන් මෙතන නෝන කාම කතා කාම ගුණ කතා කියන එක බලන්න කරුණා කරලා 4 පස්වෙනි ඡේදයේ දැන් මෙතන ලෝකේ මනස සැවෙනි කොට ඇති පංචකාමුණෝ දන්නද එහි ඡන්දය කතා මෙසේ දුක් වේ මිදේයයි සුත්තාන්තයේ කැතේ ඒතර විස්තර කරන කරුණා කරලා පැහැදිලි කරගන්න නෝනලා කරුණා කරලා ඔක සුත්ත නිපාතේ තියෙනවා 52 වෙනි ඡේදය ඔය කොටස සුත්ත නිපාතේ තියෙන්නේ සුත්ත නිපාතේ තියෙනවා කරුණා කරලා මේක බලන්න ඕන සුත්ත නිපාතේ මේ ඡේදය තියෙනවා සුත්ත නිපාතේ ඊළඟට විස්තර කරන කරුණා කරලා දිගටම බැලුවොත් කාම ගුණ වශයෙන්ම සත්‍යෝ ජාති වශයෙන් දැනෙද ජරා වශයෙන් දිරද්ද මරණ වශයෙන් ජේද චුති වශයෙන් සැවෙද්ද පිළිසඳ වතේ උපදිද සේනෝ කීතුයි කාම ධාතුෙහි විස්තර කරන ආකාරය බලන්න කරුණා කරලා 9 බලන්න කාම ගුණකතා සත්ත්‍ය ಜಾති ජීයන්ති මීයන්ති මේ එතකොට කියනවා එසේ නොකීතුයි කියලා කියනවා. ඉතින් පැහැදිලි කර ගන්න ඕන 10 වෙනි ඡේදයට කියනවා කාමයේ රූපේ වේදනා සංඥා සංකාර ඇද්ද? වේදනා සංඥා ඇද්ද? ආමන්තා. ඔව්. එතකොට කියන කාම ගුණේ රූප වේදනා සංඥා සංකාර විඥාන ඇද්ද? එසේ නොකීතුයි. කාම ගුණේ කාම ධාතුවේ තියෙනවා. කාම ගුණේ අනිත් පැත්තට දැක්කද කතාන්තරේ මේ කරුණු කල්පනාවෙන් අරගෙන 11 වෙනි ඡේදයක් තියෙන කාම ධාතු පංචෝකාර භවවේද කියලා අහනවා. එසේය කාම ගුණ පංචෝකාර භවති. ඒක න හේවම් වත්තව කාම ගුණ මෙතන තියෙන කාම ධාතු මෙතන තියෙන කාම ගුණ. එහෙනම් කාම ගුණ පංචෝකාර භව නොවේ කියලා කියන්නේ. කාම ධාතුව ටිකක් විස්තර කරන්න ඒ දෙක කාම ධාතු භවය දැක්වීම සඳහා නොවේ. එතකොට කාම ධාතු වස්තු කාමයේද ක්ලේශ කාමයේද කාම භවයේද කියනු ලැබේ. කාම ධාතුවේ කියලා කියන්නේ මොකද්ද? කාම ධාතු වස්තු කාමය, ක්ලේශ කාමය, කාම භවය. එතකොට වස්තුකාම ඒකදේශයක් කියන අර්ථයෙන් ගමනාර්ථයෙන් වස්තුකාම දේශාර්ථයෙන් යන 3 ආකාරයෙන්ම කාම වේ. එතකොට මෙතන විස්තර කරනවා කාම ගුණෝපගං කම්මං අලදී සියලු කාම ගුණයට පමණයි. කාම ධාතු භවය දැක්වීම සඳහා නොවේ. කාම ධාතු භවයට අයිති නැහැ. දැක්වීම සඳහා නොවේ. කාම ධාතු සංඛ්‍යාත කාම භවයට පැමිණීමේ කර්ම ඇත. ඒ කියන්නේ කාම ධාතු සංඛ්‍යාත කාම ධාතු වශයෙන් තියෙනා වූ කර්ම වශයෙන් යම් දේවල් අපි කරයින් පස්සේ කර්ම භවයක් වශයෙන් පැමිණීමට ඉඩකඩ තියෙනවා. නමුත් පැහැදිලි කරගන්න කාම ධාතු කියලා කියන එකේ තේරුම භවයක් දැක්වීම සඳහා නොවේ. එහෙනම් නෝනලාට පැහැදිලි වෙන්න ඕන දැන් මේ ඉස්සෙල්ලා කතාව නතර කරේ තැනදී අපි කිව්වා අන්තරා භවය නම් මෙහෙම ස්කන්ධ ආයතන ධාතු ඉන්ද්‍රිය ආදී දේවල් දක්වලා පෙන්වන්න ඕන. ඒකේ භවය තියෙනවා. ඒක සංකල්පයක්. දැන් අපි මනුෂ්‍ය භවයේ ඉපදිලා මේ සත්වයේ වශයෙන් ඉන්නෝ අපිට නොයෙක් මේ සංකල්ප කාමය සඳහා තියෙනවා. දැන් අර කියපු ආකාරය ඇහැට කනට දිවට ඒ දැනෙනා වූ දැනීම් ආදී සියල්ලම දේවල් කාම ධාතු වශයෙන් විග්‍රහ කරනවා. එතකොට ධාතු කියලා කියන එකෙන් තේරුම් කරා මීට ඉස්සෙල්ලා ධාතු කියලා කියන්නේ භවයකට එහෙම නැත්නම් වෙනත් ස්ථානයකට නොවේ කියලා කිව්වා. ඒකට අර්ථකථනය කරා යමකේදී මීට වඩා හොඳට. එහෙනම් පැහැදිලි වෙනවා මේ කියන කතන්දරය හොඳටම පැහැදිලි හොඳටම විස්තර වෙනවා. ඊට පස්සේ දැන් මෙතන තියෙනවා 15 වෙනි ඡේදය 15 තියෙනවා කරුණා කරලා බලන්න ඒ කොටස 15 නේ 13 මට වැරදුනා.
නනු උත්තම් භගවතා පංචමේ භික්කවේ කාම ගුණා කතමේ පංච චක්කු විඤ්ඤය රූපා ඉත්තා කාන්තා මනාපා පිය රූපා කාම සංහිතා මෙතින් කාම ප්‍රසංහිතා රජනීය සෝත විඤ්ඤය ගාන විඤ්ඤය දිව්හා විඤ්ඤය රස කාය විඤ්ඤය පොට්ටබ්බා ඉත්තා කාන්තා මනාපා පිය රූපා ඉතින් කාම සංහිතාව උතන පැහැදිලි වෙන්න ඕන මේ කියපු කාරණේ මේක විස්තර කරනවා මජ්ක්‍ධිම නිකායේ මහා දුක්ඛ ස්කන්ධ සූත්‍රය. එතකොට පැහැදිලි කරගන්න ඕනේ මේක ඒ කරුණෙන් පස්කම් ගුණයෝම කාම ධාතු වෙති. පරවාදීන් ඒ ප්‍රශ්න ගේන්නේ පරවාදීන් කියනවා පස්කම් ගුණයෝම කාම ධාතු වෙති. එතකොට දැන් මේ අපේ තේරවාදී සංකල්පය කියන්නේ කාම ගුණ කියන එක කාම ධාතු කියන එක දෙකක්. කාම ධාතුවේ සම්‍යක් සම්බුද්ධිය උපදිද්ද ප්‍රත්‍යේක බුද්ධිය උපදිද්ද ශ්‍රාවක යුගයේ උපදිද්ද ඔව් කාම ගුණයේ සම්‍යක් බුද්ධිය උපදිත් නම් ප්‍රත්‍යේක බුද්ධිය උපදිත් නම් ශ්‍රාවක උපදිත් නම් එතකොට අහනවා එසේ නොකීතු කියලා පඩවාදීන් විස්තර කරනවා. එහෙමනම් පැහැදිලි කර ගන්න ඕනේ. ඉතින් ඒ කොටස එච්චරම වැදගත් නැහැ. සාමාන්‍යයෙන් අපිට පැහැදිලි. ඊට පස්සේ කාම කතා තුන්වැනි පිටෙන් තව එකක්වත් කරන්න දෙකක්වත් කරන්න බලන්න කරුණාවෙන් විස්තර කරන ආකාරය කාම කතා අරගෙන රූපායතනාදී පංචායතනයෝම රූපායතනාදී පංචායතනෝම කාමයයි ලබ්ධිගත් රූපායතනාදී පංචායතනෝම කාමයයි. එතකොට කාම කතා එතකොට කාම ගුණ කතා හා සමානයි රූපාදී පංච ආයතනම කාමයයි ලබ්ධිගත්තා. යම්සේ පුබ්බසේලිය. එතකොට අපි දැන් ඉගෙන ගත්තා මේක ඉස්සෙල්ලා අපි ඒ පංච ආයතනය කාමයේ කියලා අපි කියන්නේ නැහැ. එතකොට අපි මේක ඉස්සෙල්ලා සූත්‍රයක තියෙන කොටසක් දැනගන්න රූපාදී පංච ආයතන කාම වෙද්ද. ඔව්. එතකොට කියනවා ඔව් කියනවා. තාත් ප්‍රතිසංයුක්ත ඡන්දය ඇත්තේ නේද? ඔව්. තියෙනවා. අනුවක. ඉතින් තාත් ප්‍රතිසංයුක්ත ඡන්දය ඇත්නම් භවත පංචායතනෝම කාමයයි නොකීතිය. එහෙනම් මේ ඡන්දේ තියෙනවා නම් ඡන්දය කියලා කියන්නේ බෑ. පංචායතනෝ කාමයයි කියලා කියන්නේ බෑනේ. නොකීතිය කියන්නේ. පාපනාව කියනවා භවත පංචායතනෝම කාමයයි නොකීතුයි. එතකොට විස්තර කරනවා කරුණා කරලා බලන්න. එතකොට විස්තර කරපු ආකාරයෙම තත්ප්‍රසවන්ත රාගය මේ ඡේදයේ මේ ඉස්සෙල්ලා කිව්වා ඒ ආකාරය සෝමනස් ප්‍රීති ඇත්තේ නොවේද? එසේය. තත්ප්‍රසංයුක්ත ප්‍රීති සෝමනස් ඇත්තේ නම් විස්තර කරනවා මේ ඒ කොටසට යන ආකාරය. මේක පරවාදීන් නමත ප්‍රශ්නයක් අහනවා. පරවාදී තුන්වෙනි ප්‍රශ්නේ පරවාදීන් අහන්නේ පංචායතනම කාමයයි නොකීතු වේද? පංචායතනම කාමයයි නොකීතු වේද? මේ තියෙන සකවත් උත්තර දෙනවා එසේය. එහෙම කියන්න එපා. පංචායතනට දැන් මගේ හැතිමුණයි කියලා මට දැන් ඇස් තියෙනවයි කියලා කාමයේ උපදිනවා නම් ඇස් නැති මිනිහට කාමයේ කොහෙතවත් බෑනේ. එතකොට පැහැදිලි වෙන්න ඕන මේ ආයතන නෙවෙයි කාම කියන්නේ. ඇස් නැති එක්කෙනාට රූප දකින්නේ නැති නිසා ඒ මනුස්සර කාමයේ උපදින්නේ. කන් නැති මිනිහට ශබ්ද අහන්න නැත්නම් කාමයේ උපදින්නේ නැහනේ. එහෙම වෙන්න එපාය. බුදුහාමුදුරුවෝ කියනෝනේ එහෙනම් ඇස් නැති පුළුවන් නේද මේ ලෝකේ සේරම ප්‍රහාණය කරලා තියෙන්නේ කියලා හිතාගන්නේ නේද කියලා අහනෝනේ එක තැනකදී. ඉතින් ඒක නිසා කරුණා කරලා පැහැදිලි වෙන්න ඕන විස්තර කරන ආකාරය. ඒකේ 366 මේක අංගුත්තර නිකායේ 4 වෙනි ඡේදය නෝනලා කරුණාවෙන් මේවා අංගුත්තර නිකායේ 4 202 මේව චොක්ටක්කාර සංකප්ප රාගෝ පුරිසසකාමෝ නතේ කාම යානි චිත්තානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසසකාමෝ
තිත්තති චිත්‍රානි තතේව ලෝකේ අතේව දීරා විනයන්ති චන්දන්ති. මේ කියන්නේ ලෝක පුරුෂයේ කට සංකල්පයේ විසින් උපන් රාගය කාම වේ. එමදු විසිතුරු ආලම්බනය වෙත්නම් තුරුණු කාම නොවේ. පුරුෂයාගේ සංකල්ප රාගයම කාම වේ. ලෝවෙහි විසිතුරු වස්තු එලෙසින්ම සිටුනාහ. ඔකේ. වැලිත් අරමුණු කරේ උපන් චන්ද රාගය දීරෝ විනයනය කරේ. චන්ද රාගය නැත්නම් ඒ කිසි දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා කරුණා කළා ඒ කොටස පැහැදිලි කරගන්න. ඒක අංගුත්තර නිකායේ 4 වෙනි කාණ්ඩය. 4 වෙනි කාණ්ඩ නිබ්බේධික සූත්‍රය 202. හරි. ඊට පස්සේ රූප ධාතු කතා කරුණා කළා අපි පැහැදිලි කොටසට යම්. රූපේ ධර්මයෝම රූප ධාතු නම්හයි ආන්දක නිකාය වාදීන්සේ. රූපී ධර්මයෝම රූප ධාතු. රූපී ධර්මයෝම රූප ධාතු. කාම ගුණ කතා වගේමයි ඒ ආකාරයෙන්මයි විස්තර කරන්නේ රූපී ධර්මයෝම රූප ධාතුයි. රූපී ධර්මයෝ රූප ධාතුවේ දෝ. රූපී ධර්මයෝ රූප ධාතුවේ දෝ ඕ කියනවා. ඔව්. රූපේ වනහයි භව ගති සත්තාවාස සංකාර මේ විස්තර වුණා ඉස්සරේ විඥානස්සති ආත්මදා ප්‍රතිලාභ වේදේ. එසේ නොකේතුයි. රූපෝගත කර්ම ඇද්ද? එසේ නොකේතුයි. රූපෝග සත්වය ඇද්ද? එසේ නොකේතුයි. රූපේහිලා සත්වෝ ජාති වශයෙන් දනිද්ද, ජරා වශයෙන් දිරද්ද, මරණ වශයෙන් මේ ඇද්ද, චුති වශයෙන් සවයේද්ද, ප්‍රතිසන්දි වශයෙන් උපදිද්ද කියලා ඇහුවම එසේ නොකේතුයි කියලා කියනවා. බලන්න කරුණා කළා ඒ විස්තර කරන ආකාරය ඒ ඡේදය සකවාදී දීර්ඝයි. ඒ ඡේදය දීර්ඝයි. රූපේ රූප වේදනා සංඥා සංකාර විඥාන දැසේ නොකේ. රූපේ වනායි පංචෝකාර භව වේද. රූපේ වනායි පංචෝකාර භව වේද. එසේ නොකේතුයි කියනවා. රූප ධාතු එතකොට පරවාදී උත්තරේ එසේ නොකේ. රූප ධාතු වනායි භව ගති. අර කොටසම නැවත රිප්‍රොඩියුස් වෙනවා. එසේය. රූපේ වනායි භව ගති ආත්ම ප්‍රතිලාභද එසේ නොකේතුයි. රූප ධාතු පග කර්ම ඇද්ද? එසේය. මෙන්න විස්තර කරන ආකාරය කරුණාවෙන් බලන්න. ඊට පස්සේ 4 විස්තර කරනවා. රූප ධාතු වල සත්වෝ ಜಾති වශයෙන් දනිද්ද. රූප සත්වෝ ಜಾති වශයෙන් දනිද්ද. ಜಾති වශයෙන් දනිද්ද. ජරා වශයෙන් දිරද්ද. මේ විස්තර කරනවා. කරුණා කරලා එහෙම කිව්වෙන් පස්සේ පරවාදීන් උත්තර දෙනවා. ආමන්තා රූපේ සත්තා ජයන්ති ජීයන්ති මීයන්ති විස්තර කරනවා. නැවතත් න හේවං වත්තබ්බ රූප ධාතුවේ අත්ති රූපං වේදනා සංඥා සංකාර විඥානಂತಿ. රූප ධාතු වේදනා සංඥා සංකාර විඥාන ඇද්ද කිව්වම ආමන්තා. රූපේ අත්ති රූපං. එතකොට රූපේ රූප වේදනා සංඥා සංකාර විඥාන රූප ධාතු පංචෝකාර භව වේද. පැහැදිලි කරගන්න. රූපේ වේදනා සංඥා සංකාර විඥාන තියෙනවා. එසේ නොකේතුයි කියලා කියනවා. පැහැදිලි කරගන්න. ඊට පස්සේ රූපේ අත්ති රූපං වේදනං සංඥා සංකාර විඥානං තිකුවම විස්තර කරනවා. ඊට පස්සේ 7 වෙනි ඡේදයේ රූප ධාතු පංචෝකාර රූප ධාතුව පංචෝකාර භව වේද කියලාම එසේ රූප ධාතුව පංචෝකාර භව කියලා. රූප ධාතු පංචෝකාර භව වේ තියෙනවා. ප්‍රශ්නයක් තියෙනවා මෙතන. රූප ධාතු පංචෝකාර භව. හරි. ඉතින් රූප ධාතු පංචෝකාර භව උතින හේවං වත්තබ්බු නැවතත් විස්තර කරන ආකාරය තියෙනවා. කාම ධාතුවේ සමන්නාගත පුද්ගල නාමය බලන්න. කාම ධාතු කාම භවේන සමන්නාගතෝ පුද්ගලෝ ද්වි භවේනි. පුද්ගල කාම භව හා රූප භව දෙකින් ද්වි කියන්නේ භව දෙකින්ම සමන්නාගත වෙනවද? අන්න එතකොට කියනවා නෝ හේමවත. කාම භවයේ කාම ධාතුවෙන් සමන්නාගත පුද්ගලයා කාම භව හා රූප භව දෙකින් සමන්නාගත වේද කියලා ප්‍රශ්නය අහන්නේ. මේක සිංහල පැත්තේ. එතකොට කියනවා න බත්තබ්බෝ කියලා. මොකද පැහැදිලි කරගන්න කාම ඉස්සර පහෝගිය කාලේ අඩු වෙලා තිබුණා දැන් ආයි තියෙනවා. ඔව් ඒක ඉස්සර එච්චර නැහැ. ඒක
සාමාන්‍ය විස්තරයක් තියෙන්නේ අරූප ධාතු කතාව ඊළඟට ගනිමු. අරූප ධාතු කතාව අරූප ධාතු අරූපී ධර්මයෝ අරූප ධාතු 9යි. අරූපී ධර්මයෝ අරූප ධාතු 9යි අන්ධකනිකායෙන්. අරූප එතකොට ඒකත් අර වගේම අරූපී ධර්ම අරූපී ධර්ම 74 වෙනි කතාව අරූප කතාවේදී උපය මාර්ගය අතද අරූප ධර්ම වල වනාහි වේදනා ස්කන්ධ ගැන වේදනා භවයයි කියනවා. එතකොට වේදනා නැයින් දේශනා කරලා තියෙනවා. එතකොට විස්තර කරනවා දීර්ඝ විස්තරයක් නැහැ. අරූපී ධර්ම සංඛාවට ගිය වේදනාවලින් එක්තරා එකක් වේයයි අර්ථ ගත්තා. සෙස්සේ 8 කියන ආකාරයෙන්ම විස්තර කරන්නේ කියලා කියනවා. පහුගිය ඡේද ආකාරයෙන්ම විස්තර කරන්නේ කියලායි කියන්නේ. ඒ විස්තර කිරීම ඒ ආකාරයෙන්ම විස්තර කරන්න කියලා කියනවා. එහෙනම් අරූපී ධර්මය අරූප ධාතුවේ නම් එහෙනම් අරූපී ධර්මය අරූප ධාතු වෙද්ද? අරූපී ධර්මය අරූප ධාතු වෙද්දෝ? වේදනා වනාහි භව ගති සත්තාවාස සංඛාර යෝනි විඥානස්සති ආත්ම භාව ප්‍රතිලාභයේද එසේ නොකිය යුතුයි. එසේ නොකිය යුතුයි කියලා කියනවා. වේදනානෝපගත කර්ම ඇද්ද? එසේ නොකිය යුතුයි කියනවා. වේදනානෝපග සත්‍යෝ ඇද්ද? එසේ නොකිය යුතුයි. වේදනායේලා සත්‍යෝ දනිද්ද දිරද්ද? වේදනායේලා සත්‍යෝ දනද්ද දිරද්ද? මියද්ද? සවහරීද? උපදිද්ද? නවතත් කියනවා එසේ නොකිය යුතුයි කියලා කියනවා. ඒකත් දීර්ඝ විස්තරයක් තියෙනවා. අරූප ධාතු භව ගති අර වගේම ආත්ම භාව ප්‍රතිලාභ වේද කියනවා. එසේ කියනවා වේදනා භව ගති ආත්ම ධාව ප්‍රතිලාභ තියෙනවා. එසේ නොකියුවේ අරූප ධාතු ගත කර්ම ඇද්ද කියලා අහුවම එසේය කියලා විස්තර කරනවා. 374 දැන් බලනවා වේදනාව කර්ම ඇද්ද? වේදනානුපගං කර්ම ඇද්ද? එසේ නොකිය යුතුයි කියලා විස්තර කරනවා. අත්ති අරූප ධාතු පග සත්තාති ආමන්තා. නවතත් කියනවා ඔව් අරූප ධාතු ගත සත්‍යෝ ඇද්ද? අරූප ධාතු ගත සත්‍යෝ ඇද්ද? ආමන්තා. අත්ති වේදනානුපගත සත්‍යෝ ඒකත් තෙරුවන්ස ඒකත් අර අරූප ධර්මයි අරූප ධාතුවයි එකක් වශයෙන්ගෙන ඒකත් අර වගේ මෙතන විස්තර කරනවා. ඒකටම අට කතාවේ තියෙනවා අරූපී ධර්මය අරූප ධාතු. අරූප ධර්ම දැන් රූප ධාතු වල විස්තර කර ආදීන රූප ධාතුවේ රූප කර්ම දෙකම එකක් විතර. දැන් මෙතන අරූප ධාතුයි අරූප ධර්මයි දෙකම එකක්. ඒ විදිහට විස්තර කරන ආකාරයක් තියෙන. ඒක නිසා කරුණාවෙන් පැහැදිලි කරගන්න ඕනේ. අරූප ධාතුවේ සද්දයෝ දනිද්ද? මියද්ද? සවහරිද්ද? උපදිද්ද කියලා අහුවම ඔව් වේදනා සත්තා. එතකොට වේදනාවේ සත්‍යෝ දනිද්ද? දිරද්ද? මියද්ද? සවහරිද්ද ආදීනම ඒත් ඔව් කියනවා. විස්තර කරන ආකාරය කරුණා කරලා බලන්න ඕනේ. ඊට පස්සේ අරූප ධාතුවේ වේදනා සංඥා සංකාර විඥාන ඇද්ද? ආමන්තා ඔව් අරූප ධාතුවේ වේදනා සංඥා සංකාර විඥාන තියෙනවා. හරි. ඒ හතර තියෙනවා. චතුෝකාර භව කිව්වේ මේ හතර නිසා. ඔව් වේදනා අත්ති වේදනා සංඥා සංකාර විඥානත්ති. එතකොට ඒකම කියනවා. ඒකම වේදනා සංඥා සංකාර විඥාන එතකොට කියනවා එසේ නොකිය යුතුයි කියලා. මෙතන කියනවා අරූප ධාතුව මෙතන වේදනාය අත්ති. වේදනා සංඥා සංකාර විඥානත්ති. මෙතන අරූප ධාතු සංඥා සංකාර ධර්ම. එතකොට මෙතන නැහැ කියනවා. එතකොට පැහැදිලි කරන අරූප ධාතු චතුෝකාර භවෝති. චතුෝකාර භවේද? භවේද? ඕ චතුෝකාර භවේ තමයි. අරූපයේ චතුෝකාර භව. ඊට පස්සේ විස්තර කරන ආකාරය කරුණා කළා වේදනා චතුෝකාර න හේවං අත්තා බොයිතද කියලා.
අරූප ධාතු චතුෝකාර භාවය මෙතන වේදනාව චතුෝකාර භාවයේද කියලා අහුවා නෑ හේවම් ගත්තව මොකද අරූප ධාතුව කියන්නේ මේ වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ වේදනාව විතරක් චතුෝකාර භාවය නෑ හේවම් ගත්තව පැහැදිලි කර ගන්න ඕනේ ඒ වායේ තියෙන කුඩා වෙනස්කම් කොයි විදිහටද විග්‍රහ කරන්නේ කියලා කල්පනාවට ගන්න ඕන ඊට පස්සේ තොපමතේ අරූප ධාතු අරූපේ ධාතුෙහි වේදනා සංඥා සංකාර විඥාන ඇද්ද ආමන්තා ඒක නිසා ඒ කාම ධාතුම අරූප ධාතු වෙද්ද කාම ධාතුම අරූප ධාතු වෙද්ද ආන් එතකොට කියනවා හේවං වතෝ ඒ කාම ධාතුම අරූප ධාතු වෙද්ද අරූපිනෝ ධම්මෝ අරූප ධාතු කාම ධාතුය අත්ති අරූපී ධර්මයෝ අරූප ධාතු වෙති කාම ධාතුවේ වේදනා සංඥා සංකාර විඥාන ඇද්ද ඔව් ඒකම මේ දෙක සමාන කරාම න හේවං වත්තා මෙන්න කියන ආකාරයේ කරුණාවෙන් පැහැදිලි කරගන්න එතකොට 376 විස්තර කරනවා කාම ධාතුම ඒ අරූප ධාතු වේද කාම ධාතුවම අරූප ධාතු වේද එසේය ආමන්තා කාම භවෙන් සමන්නාගත පුද්ගල කාම භව හා අරූප භවේ දෙවදිකයෙන් සමන්නාගත වේද දෙවිදියකින් කාම භවේන සමන්නාගතෝ පුද්ගලෝ ද්විහි භවෙහි මේ භව දෙකෙහිම එතකොට කියනවා න හේවං වත්තබ්බෝ එතකොට පැහැදිලි කරගන්න මේක කාම භවයේ සමන්නාගත පුද්ගලෝ කාම භව හා අරූප භවයේ ඒ භව දෙකේම සමන්නාගත වෙනවද කියලාම එසේ නොකියුතුයි කියලා කියනවා පැහැදිලි කරගන්න අරුණා කළා 8 රූපිනෝ ධම්මා රූප ධාතු අරූපිනෝ ධම්මා අරූප ධාතු කාම ධාතු අත්ති රූපං වේදනං සංඥා සංකාර විඥානಂತಿ එතකොට ආමන්තා කියලා විස්තර කරනවා ඒක පැහැදිලි කරගන්න නැවතත් විස්තර කරනවා එතකොට අවසානයේ 9 වෙනි ඡේදය නැවතත් කියනවා කාම ධාතුම ඒ රූප ධාතු ඒ අරූප ධාතු වේද මේ කාම ධාතුවම රූප ධාතු අරූප ධාතු වේද කියලාම ආමන්තා බලන්න කරුණා කළා මේ පරවාදීන් දෙන උත්තරේ මේ කාම ධාතුවම ඒ කාම ධාතුවම ඒ රූප ධාතු ඒ අරූප ධාතු වේද කියලායි ප්‍රශ්නේ අහන්නේ මේ ප්‍රශ්නේ එතකොට කියනවා ආමන්තා කියලා දැන් එතකොට කාම භවයත් සමන්නාගත පුද්ගල කාම භවේන රූප භවේන අරූප භවයේ තුන් භවයකින් සමන්නාගත වේද එතකොට එසේ නොකියුයි මේ ප්‍රශ්නට ඔව් කිව්වා මේ ප්‍රශ්නට එසේ නොවිය යුතුයි කියලා කියනවා මෙන්න විග්‍රහ කරන ආකාරය කරුණාවෙන් හටගත්තා රූප මෙන්න කො කරුණාවෙන් හරි ඊට පස්සේ රූප ධාතු කතා 378 හරි රූප ධාතු ආයතන කතා රූප ධාතුය ආයතන කතා එතකොට පැහැදිලි කරගන්න කරුණා කළා ඒක කියන්නේ බ්‍රහ්මකායික දෙවියන්ගේ ගානාදී නිමිත්තයෝද ආයතනයයි සලකා උන්ගේ ආත්ම භාව ෂඩායතනිකයි අන්තක සම්මිතියවාදීන් ඔන්න විස්තර කරන ආකාරය එතන පොඩි ප්‍රශ්නයක් තියෙනව නේද අරූප ධාතු කතා නිමිත්ත තියෙන නිසා ඒක හිතන ඒවා ආයතන වශයෙන් සලකනවා ඒකයි කියන්නේ ඒ රූපේ ධර්ම රූප ධාතු නමි ඒ ලබ්ධිය අන්ධකයෙන් මෙනි ඔවුන් සදහා රූපිනෝ යයි ਵਿਚාරීම එතකොට විස්තර කරන රූප මාත්‍රය පමණක් නොවේ එහෙන් මේ චෝදනා කිරීමට බා රූප භව යනාදී
ඒ සියල්ල කාම ගුණ කතාවේ කියන ලද නයින්ම දත යුතුයි. කාම ගුණ කතාවෙන් කියපු ආකාරයෙන්ම දත යුතුයි. විස්තර කරනවා. මෙසේ ඇති කල්ලි භව දෙකින්ම යුක්ත බව පෙනේ. විස්තර කරන ආකාරයෙන් එහෙනම් කාම ගුණ කතාව ආදීම කියනවා. බ්‍රහ්මකායික දෙවියන්ගේ ගානාදී නිමිත්තයෝත් ආයතනයයි සලකා. මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනව නේද? මෙතන රූප ධාතුවේ අරූපයේ මෙතන විස්තර කරනවා මේ සුකුම රූප ගැන එහෙම ප්‍රශ්නයක් තියෙනවා. දැන් මෙතන ගාන අපි බ්‍රහ්මයන්ට මුත කියන શબ્දයෙන් මේ ආයතන තුනක් නැති බව ප්‍රකාශ කරලා ඉගෙන ගත්තා නේද? ඔස එතනදී අර සුද්දාස්තකය තියෙන නිසා අන්න හරි. කියන්නේ නේද සර්? කියන්නේ ඔව් සර් එතනදී අපිට එහෙම මේ කියන්න බැරි තත්ත්වයක් තියෙන නිසා එතන තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ නේද සර්? අන්න හරි. එතන ඇත්ත වශයෙන්ම මහත්මයා මේකයි. ඒක මුත කියන එකට අපිට බ්‍රහ්මයන්ට රූප ධාතුවේ බ්‍රහ්මයන්ට ඇස තියෙනවා කන තියෙනවා. හරිද? ඇස තියෙනවා කන තියෙනවා. ඔව් සර්. පංච ආයතන වලින් ඒ දෙක පිහිටනවා. එතකොට මුත කියන එකට ඇස කන නාසය දිව ශරීරය ඔන්න ප්‍රශ්නේ. මුත කියලා කියන්නේ නාසය දිව ශරීරය. දැන් මෙතන ගානාදී නාසය එතකොට මෙතෙන්දි ප්‍රශ්නයක් තියෙනවා මහත්මයා කරුණාවෙන් මුත කියන දේ නැත්තේ කාම වස්තු පරිහරණය කිරීමේ අවස්ථාවක් ඒ අයට නැති නිසා. ඒකයි විස්තරේ. එහෙමයි සර්. එතකොට ඒ අයට කාම වස්තු පරිහරණය කරනවා නම් ගාන දිව්වා කාය ස්පර්ශය නැහැ. එතකොට ස්ත්‍රී පුරුෂ භාව රූපවත් නැහැ. එතකොට දැන් ඒවට ඔය කට්ටියට විමති විය යුතු නැහැ. හේතුව අපි තෙරුවන් සරණයි සර්. තෙරුවන් සරණයි සර්. එතන මේ ඒ නාසය දිව ශරීර තිබුණත් ඒවා ප්‍රසාද රූප නැති එක කියලා නේද සර් ගන්නේ? හරි නෝනා. ප්‍රසාදයයි නැත්තේ. ප්‍රසාදය මම දන්නේ නෑ මම හරිද කියලා. නමුත් දැන් මහා බ්‍රහ්මයා වගේ අඳිනකොට රූපවල ඔක්කොම ඇස්කම් ඒවා ඇඳලා තියෙනවනේ සර්. ඔව් ඒක ඇත්ත. ප්‍රසාද නැහැ. ඒව නැති වුණොතින් හරි විරූප රූපයක් නේ වෙන්නේ සර් නේද? නහය ඒව නැත්තම් කටක් වගේ නැත්තම් හරි විරූප. ඒව ප්‍රසාද නැහැ අර කිව්වා මහත්මයා කිව්වාගේ සංවේදී නැහැ ඒව. අර සුද්ධාස්තකයේ තියෙනවා ආහාරජ රූප එහෙම කියලා. නමුත් ඒවට සංවේදී ආයතන නැහැ. අන්න හරි. ඒ කියන්නේ භාව රූප නැහැ. ඒ කියන්නේ මුත කියන එතකොට මේ අපි රූප කලාප ඉගෙන ගනිද්දී රූප කලාප ඉගෙන ගන්නකොට මේ රූප තුනත් ඊට පස්සේ භාව රූප දෙකත් ආහාරජ රූපයක් නැත කියලා අපි රූප කලාප වලදී ඉගෙන ගත්තා. එතකොට එහෙම පැහැදිලි වෙනවා. එහෙනම් මෙතන ගානාදී නිමිත්තයෝද ආයතනයයි. මෙන්න මේ කියපු කතන්දරය. මේ විස්තර කරන රූප ධාතුවේ ආයතන කතා කියන විස්තර කිරීමම එතකොට පැහැදිලි කරගන්න ඕන මේ භාව රූප දෙක නැහැ, ආහාරජ රූප නැහැ. ඊට පස්සේ මුත කියන රූප තුනම නැහැ. ඒ කියන්නේ ඒ වායේ ප්‍රසාද නැහැ. ඒ වායෙන් කරන කාර්යයන් කරන්න බෑ. කෙරෙන්නේ නැහැ. ඒකයි රූප කලාපවල තත්ත්වය. රූප අවචර බ්‍රහ්ම කායික දෙවියන්ගේ ගාන ආදී නිමිත්තයෝත් ආයතනයයි සලකා ඔවුන්ගේ ආත්ම භාව ෂඩායතනිකයි අන්තක සම්මිතිය නිකායවාදීන් සෙයින්. එතකොට ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි
එහෙ ආයතන වශයෙන් ගන්න ප්‍රසාදය. දැන් අපිට ප්‍රසාද තියෙනවා. අපිට ආයතන බාහිර ආයතන පහේම ප්‍රසාද තියෙනවා. අනිකුත් ආයතන වලත් ප්‍රසාද තියෙනවා. අපිට වගේ ඒ ආයත පිහිටන්නේ නැති බව අපි ඉගෙනගෙන තියෙනවා. එහෙනම් ඒකයි මේ කියන්නේ. එහෙනම් පැහැදිලි කරගන්න රූප ධාතුවේ ෂඩායතනික ආත්ම භාව ඇද්ද? මෙන්න විස්තර කරන තැන රූප ධාතුවේ ෂඩායතනික ආත්ම භාවය ඇද්ද? ඔව්. මෙන්න පරවාදීන් දෙන උත්තරේ. ඔව්. රූප ධාතුවේ ෂඩායතනික. එහෙනම් ආයතන හයේම ආත්ම භාවය ඇද්ද? ඔව්. එහි ගානායතන ඇද්ද? එසේය. මේ තියෙන්නේ. මේ තියෙන්නේ. ගානායතන ඇද්ද? එහි ගන්ධායතන ඇද්ද? එසේ නොකිය යුතුයි. දැන් බලන්න මේ ගානායතන ගන්ධායතන. එසේ නොකිය යුතුයි. එහි දිව්‍ය ආයතන ඇද්ද? එසේය. බලන්න. එකට එකක් විකෘති අදහස් නේද ඉදිරිපත්. එහි රස ආයතන ඇද්ද? ඔය එසේ නොකිය යුතුයි. දිව්‍ය රස ආයතන නැද්ද කියලා එසේ නොකිය යුතුයි. එහෙනම් එහි කාය ආයතන ඇද්ද? ඔව්. එහි ස්පර්ශ ආයතන ඇද්ද? එසේ නොකිය යුතුයි. අන්න කතන්දරේ. දැන් පැහැදිලි වෙන්න ඕන කායතන තියෙනවා. ස්පර්ශය ප්‍රසාදය පිහිටන්නේ නැහැ. ප්‍රසාදය අවශ්‍ය කාම වස්තු පරිහරණය කිරීමට. එතකොට අර ඉහත කිව් ආකාරයත් කල්පනාවෙන් ග්‍රහණය කරගන්න ඕනේ. එතකොට පැහැදිලි එහි ගන්ධ ආයතන නැද්ද? නැද්ද? එසේ. එහි ගන්ධ ආයතන නැද්ද? එසේ. එහි ගාන ආයතන නැද්ද? එසේ නොකිය යුතුයි. මේ විස්තර කරපු ආකාරය හොඳටම කල්පනාවෙන් විස්තර කරගන්න ඕනේ තුන්වැනි පිටෙන්. මේ මොකද මේවා ඩිංග තවත් පොඩි කාරණයක් කියන්න ඕන නෝනලාට. නෝනලා අත් වශයෙන්ම දැන් අපිට තුන්වැනි පිටෙන් මේක හැකිතරම් කරලා ඉවර කරන්න සිද්ධ වෙනවා. මොකද යමක ප්‍රශ්න ඉවර කරලා ඊට පස්සේ ඒකේ තියෙන අඩුපාඩු ගම් හදන්නත් ඕන. අඩුපාඩු අපි පොරොන්දු වෙච්ච ඒවා කරන්නත් ඕනේ. එතකොට අපිට අවසාන ප්‍රශ්න වලට ප ဋ ාණේ දැන් මේ සටහන අද ඒ සටහන ඔය කට්ටියට මම තැපෑලට දානවා. කොහොමත් ලැබෙන සෞන්ද වෙනකොට ලැබෙයි කියලා හිතනවා මට. අද සිකුරාදා හරි සෙනසුරාදා සමහරුන්ට හම්බෙයි අපේ මේ අපේ කෝට්ටේ ඉන්න මහත්මයාට අපේ රාජගිරියේ ඉන්න මහත්මයාට එහෙම හම්බ වෙයි. තුන්වැනි පිටෙන් ඒ කටයුතු සේරම සටහන් හොඳට කියවලා බලන්න ඕන. විශේෂයෙන්ම ප ဋ ාණ සටහන මම ප ဋ ාණ 24ම ඒ ඡේද 24ක් තියෙනවා. ඡේද 24ම මාක් කරලා රවුන්ඩ් කරලා තියෙනවා. ඒවා පිටු 35ක් වගේ මට මතක හැටියට 35ක් 38ක් විතර තියෙනවා. හොඳටම කියෝගෙන කල්පනාවෙන් එන්න ඕන. අභිදේයාර්ථ ඇතුව ලියලා තියෙනවා. පුජ්ජා විසර්ජන ලියලා තියෙනවා. එච්චර දීර්ඝව නෙවෙයි දල ආකෘතියක් හිතේ ඇඳෙන්න ඕන. දල ආකෘතියක් ඝටනාවේ හිතේ ඇඳෙන්න ඕන. ඒක විස්තර කරගන්න අවශ්‍යයි. ඒක නිසා කරුණාවෙන් ඒවා පැහැදිලි කරගන්න ඕන. මොකද ඒක විශේෂයි. ඒ කාරණේ ප්‍රශ්නයක් ඒම ගැන එච්චර හැඟීමක් නැහැ. නමුත් ඔය කට්ටියට දැනීම අවශ්‍යයි. දැනීම ඕන නිසා ඒ කටයුත්ත ඉෂ්ට කරා. තවත් ওই කට්ටියට මම පොරොන්දු වෙච්ච කරුණු දෙකක් ඉතුරු වෙලා තියෙනවා. ඒ කරුණු දෙකටත් අවතීර්ණ වෙනවා. තව කොහොමත් සතියක් ඇතුළතදී මේකෝ ගෙදරින් එළියට බහින්න කියලා අවස්ථාව නැහැ. මේකෝ හැමෝම කෑකෝ ගහනවා එළියට යනකොට. ඉතින් ඒක නිසා දැන් පොඩ්ඩක් ඉඩ කඩ වුණු නිසා ඒ කටයුත්තත් මම කරන්න බලනවා. අපි එතකින් අද විස්තර නතර කරන්න මම කල්පනා කරා. තුන්වැනි පිටෙන් හැමෝගෙම තම ප්‍රශ්න ආදිය සටහන් අපේ රණසිංහ නෝනට 2009
අවසාන 2009 අවසාන උත්තර පත්‍රයේ මම අද නෝනට තපාලට දානවා. මේමයි සර් තෙරුවන් සරණයි සර් මම මතක් කරන්න කියලා හිතුවේ. සටහන් මම දැන් අද තපාලට දානවා. ඒක හරි ගැසලා තියෙන්නේ. මේ දැන් අවසාන වුණාන් පස්සේ අද දවල්ට ගිහිල්ලා දානවා. අඩුපාඩු සියල්ලම කරුණාකරලා දැනුම් දෙන්න. අඩුපාඩු සම්පූර්ණ කරන්න ඕන. දෙවෙනි කාරණය නෝනලා හැම කෙනෙක්ම අපේ පද්මිනී නෝනා රණසිංහ නෝනා ඊට පස්සේ අපේ පීරිස් මහත්තයා ප්‍රේමසිරි මහත්තයා සේනනායක මහත්තයා අපේ කමලා නෝනා අපේ ගුරුබැද්ද නෝනා ඒ සියලුම දෙනා ඊට පස්සේ අපේ භික්ෂුණීන් වහන්සේ ඊට පස්සේ අපේ වෛද්‍ය තුමිය සිරිමාන නෝනා හැමෝම ප්‍රශ්න උත්තර ලියලා තැපෑලට දාන්න. දැන් තැපෑල් වැඩ කරනවා. උපරිම දවස් 2කින් හරි 3කින් හරි දැන් මෙතන මේක අහන් ඉඳලා උත්තර ලියන්න බෑ. අහන් ඉඳලා වැඩ කටයුතු කිරීම ඒව කරන්න බෑ. රිහර්සල් එකක් විදිහටවත් ප්‍රශ්නයක් දෙකක් තුනක් හතරක් ලියන්න හුරු වෙන්න අත්තකුරු හොඳට ලියන්නම ඕන. අත්තකුරු එපා. අපේ නෝනා මතක තියාගන්න ඕන අත්තකුරු ඉතාම දුර්වලයි. අත්තකුරු ඉතාම දුර්වලයි. කෙනෙකුට කියවන්න පුළුවන් විදිහ අත්තකුරු ඕන. නෝනට කියවන්න බෑ. කියවන්න පුළුවන් විදිහට නෙවෙයි ලියන්න ඕන. අපිට කියවන්න පුළුවන් විදිහට. අපේ ඇහැට ගැටෙන විදිහට. අපිට කියවලා තේරුම් ගන්න පුළුවන් විදිහටයි ප්‍රශ්නවලට උත්තර ලියන්න ඕන. ඒක නිසා ඒකේ විශේෂයෙන්ම අවධාරණය කරනවා. ඉදිරිපත් කිරීම අක්ෂර වින්‍යාසය අකුරු ඊටාම වැදගත්. ඒව කරන්නම ඕන. ඒව කරන්න කියලා මං ඊටාම ආදරෙන් කරුණාවෙන් ඉල්ලනවා. එහෙම නැතුව මේ කටයුත්ත නිෂ්ඵලයි. දරුවන් සරණින් අපි හැමෝටම දීර්ඝායුෂ නිරෝගී සම්පත් ප්‍රාර්ථනා කරනවා. වහ වහ ධර්ම ඥානෙ ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් මෙතකින් අපි අද දේශනය නතර කරන්න බලමු. දරුවන් සරණින් දෙයයන්ට පින් දෙමු. ඊතාවතාච අම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ඊතාවතාච අම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ භූත අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ඊතාවතාච අම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ආකාශත්තාට බුම්මට්ටා දේවානාගා මහිචිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ලෝක සම්සාසනං තිරං රක්ඛන්තු ලෝක සම්දේශනං තිරං රක්ඛන්තු මම් පරන්ති. ඉදම් මේ ඥාතීනං හෝතු සුගිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුගිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුගිතා හොන්තු ඥාතයෝ. හැම දිනාටම දීර්ඝායුෂ නිරෝගී සම්පත් ප්‍රාර්ථනා කරනවා. වහ වහ ධර්ම ඥාන ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. හැමෝටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සර් සුපරින්ද සරණයි සර් දීර්ඝායුෂ වේවා. දීර්ඝායුෂ නිරෝගී සම්පත් තෙරුවන් සරණයි ගොඩක් පින්. දීර්ඝායුෂ නිරෝගී සම්පත් ලැබේවා. හරි නෝනා තෙරුවන් පිටයි තුනට නිරෝගී සුවපත් භාවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සර්.